ලෝකයේ බිහිවීම ගැන විවිධාකාරයේ මත තියෙනවා. ඒ අතරේ ඇතමුන් පිළිගන්නවා දෙවියන් වහන්සේ ලෝකය මැව්වා, මිනිසුන් මැව්වා. එහිදී මිනිසුන් වැරදි කරන්න පටන් ගත්තා, පව් කරන්න පටන් ගත්තා. මේ පව් කමා කරවලා ඒ අයව යහමකට ගන්න දෙව් සමිදානන් මෙලොවට ආවා. ඉතින් මේ අසිරිමත් වූ වටිනා සිදුවීම මතක් කරමින් තමයි ලෝකවාසීන් බහුතරයක් අද දවසේදී නත්තල සමරන්නේ. එහෙම කියන හේතුවක් තියෙනවා. ලෝකයේ එක එක රටවල් වල සමහරක් වෙලාවට නත්තල සමරන දිනේ වෙනස් වෙනවා. හැබැයි බහුතරයක් රටවල් වල අද තමයි නත්තල සමරන්නේ. ඉතින් ලංකාවේ අපිත් පුංචි පුංචි සීමාකම් තුල ඉඳලා හැබැයි වෙන්දරත් වැඩි මිහිරෙන් මේ නත්තල පිළිගත්තා කියලා කියන්න පුළුවන්. ඉතින් නත්තලේ මිහිර තව ලං වෙන මේ සොඳුරු රැයේ අපි ගීත පෙළක් අහමින් නත්තල ගැන කතා කරමු. ඊට හොඳම ආරම්භය තමයි මේ අපි ගන්නේ. මම කිව්වනේ අද නත්තලේ මිහිර ලං කරවන්න කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා මැදිරියට. ඒ අතර එක්කෙනෙක් දැන් දැක්ක නේද? නලින් පෙරේරා. අයයිවන්. අයයිවන්. සුබ නත්තලා. එසේම. නත්තලේ මිහිර ලං කරවන්න ඔය ආපැමිණි එක්කෙනෙක්. තවත් කෙනෙක් ඉන්නවා. අපි ගොඩක් ආදරය කරන තවත් ප්‍රවීණ ගායන ශිල්පිනියක්. අපිට ගොඩාක් දේවල් අයත් එක්ක කතා කරන්න පුළුවන් අද නත්තල් දවසේ රැයේ කොරින් අල්මේදා. අකි අයයිවන්. අයබෝවන්. සුබ නත්තලක් වේවා. හරි මේ දෙපළත් එක්ක අද නත්තලේ ගැන අපිට ගොඩාක් දේවල් කතා කරන්න වෙනදට වැඩිය දෙයක් කතා කරන්න අද පුළුවන් කමක් ලැබේවි. ඒ වගේම
මේ රැය තව තව ලස්සන කරන්න අපිට සංගීතයෙන් මිහිර ලබා දෙන්නේ විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ අපේ හිතවතුන්. ඒ හැම කෙනෙක්ම ගොඩාක් ආදරෙන් අපි පිළිගන්නවා අද අපේ වැඩේට. අයිය මේ අපි මුලින්ම ආපු සින්දුව නෙතින් නැත. මේ ගීතය මෙතන විශේෂයි. මේක රචනා කළේ ස්වාමීන් වහන්සේ නමක්. ඇත්තටම ගායන් මේ එක හරි පුදුම අත්දැකීමක්. තන්නේ ඥානානන්ද හිමි. උන්වහන්සේ පෙරදින විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ තමයි මට මේ ගීතය ලියලා එවන්නේ. ඉතින් මම ඇහුවා වහන්සේටයි මෙහෙම සිතුවිල්ල කාවේ මේ වගේ ගීතයක් ලියන්න කියලා. ඊට පස්සේ මට කියපු දේ තමයි මර්සලින් ජයකොඩි ප්‍රීතුමා වගේ කෙනෙක් වෙන්න උන්වහන්සේටත් ආසයි කියලා. ඒ කියන්නේ මර්සලින් ජයකොඩි ප්‍රීතුමාට ආගමක් තිබුණේ නැහැ. ඒ ආදරය ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය උන්වහන්සේ හැම පැත්තකටම බෙදලා තමයි කලාවෙන් හරි යා කතා කරේ. ඉතින් මම හරි නේද? ඉතින් ඒක මම හිතන්නේ මේ ඥානানন্দ හිමියන් පැවසුත් ඒ ටිකමයි. ඊට පස්සේ දැන් ඉතින් මේක ලියලා එවුවට පස්සේ වචනත් හරි ලස්සනයි. ඊට පස්සේ දැන් මේ ගීතේ ගොඩාක් මම හිතන අවුරුදු 10කටත් වඩා කල් මේ ගීතය කරලා. ඊට පස්සේ මම ඇහුවා වහන්සේට මගෙන් මොනවද උනේ? මට දෙයක් දුන්නා. මට පුළුවන් නම් බයිබලයක් කරන් දෙන්න කිව්වා. ස්වීට්. ඉතින් අදටත් උන්වහන්සේ මා සමග සම්බන්ධකම් තියෙනවා. ඉතින් මම මේ තුල දකින්නේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ ආදරයට ආගමක් නැහැ. අනිවාර්යයෙන්. ඒකයි අපි තේරුම් ගත යුත්තේ. මේකද අපි කතෝලිකයි කියලා සමාජ ඉදිරියේ අපි දැනගත්තට ක්‍රිස්තුස් වහන්සේගේ කතෝලික නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේ ඒ කාලේ කිව්වේ සැමට ප්‍රේම කරන්න කියලා. ඒතර සැමට ප්‍රේම කරන්න ගිහපම ඒතන කවුද ඉන්නේ? හැමෝම ඉන්නවා. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් හැම ජාතියක්ම මේකස් ඉන්නවා. කළු සුදු ભેදයක් නැහැ. මෙන්න මේකයි මේ ආදරේ තියෙන මහිමය. සමානත්වතාවය කියන දේ. අනිවාර්යයෙන්ම. මම හිතනවා මේක මේ නත්තලත් මේ ආදරය කියන දේ වටහා ගන්න ලැබිච්ච හොඳම නත්තල. හොඳම නත්තල. කොරිනගේ කොහොමද නත්තල දැනෙන්නේ? නත්තල ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? නත්තල සමය එනකොට අනිවාර්යෙන්ම වැඩිපුර ආදරයක්, වැඩිපුර හැඟීමක්, වැඩිපුර බෙදීමක් ඒ වගේ දේවල් තමයි ඇති වෙන්නේ. බෙදා දීමක් sorry. ඒ වුණාට මම මගේ මතය වෙන්නේ හැම දවසටම නත්තලක් කරගන්න කියන එකයි. නත්තල් සමය විතරක් වෙනකන් ඉන්න එපා ඒ දේවල් කරන්න. මොකද ජේසුස් ස්වාමින් වහන්සේ අපට අපේ ධර්මය තුලින් උගන්වලා තියෙන්නේ ඒ දේවල්. ඉතින් අපි ඒ දේවල් අපේ ජීවිතයට හැමදාටම එකතු කරගන්න ඕනේ. එතකොටයි සැබෑ නත්තල අපිට සියලු දෙනාටම සමරන්න පුළුවන්. ඒක තමයි වටිනවා දැන්. නත්තල ආරම්භයක් කරගන්න පුළුවන් නේද? සමහර කෙනෙක්ට මේ දේවල් අමතක වෙලා යනවා නම් ඒක මතක් කරගන්න දිනක් තමයි නත්තල කියන්නේ. හරි. බොහොම අපූර්වයි. අපි නලිනාගේ තවත් සින්දුවක් අහමු. අංජලිකා. අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ ආදර කරන ගීතයක්. අයි කොහොමද මේ ගීතය හැදුනේ? මේක ඇත්තටම ගීතේ ලියවෙන්නේ ගීතයක් වශයෙන් නෙවෙයි. මේකේ කතන්දරේ සිද්ධ වෙන්නේ ඇත්තටම මගේ යාළුවෙක් මට ගෙනල්ලා දුන්න පදපේලි 100ක් විතර. මම හැම පදපේලියක්ම හරිම ලස්සනයි. මම කොහෙන්ද මේක මේ ඉස්සර චිත්‍ර කතා පත්‍රයක් තිබ්බා හිතවත කියලා. මේකේ කතාවක් ගිහිල්ලා තිබුණා හිරු සඳුට අඬයි කියලා. ඒකේ කොල්ලගේ චරිත කොල්ල ගායකයෙක්. කොල්ලගේ කෙල්ල මැරිලා සෙමට්‍රික ඉඳගෙන මේ සින්දු කියන්නේ සතිය මල මිලින වෙලා. අර ලස්සනට රම දාලා බෝල දාලා ඊළඟ සතිය යන්න මුත්සුන දාලා වගේ පදපේලි සති ගානක එකතු කළා. දැන් මට හැම පදපේලියක්ම වටිනවා ලස්සනයි ආග දාන්න හරි ලෝභයි. ඉතින් එහෙම කියලා සින්දුවක් හදන්න බෑනේ. පස්සේ මේක කියලා එඩිට් කරලා ගත්තම මට ඉතින් කෝරස් එකයි වර්ස් එකයි විතරයි මේ සින්දු. ඉතින් වර්සස් දෙයක් නැහැ. ඒ කියන්නේ ඒ කාලේ සින්දුවක් කියම ඔය හැදුනමයි. එක වර්ස් එකයි. ඉතින් මේක පද රචනය කරන්නේ රෝහණ කුමාර. තාම රෝහණ ඉන්නවා. ඉතින් හරිම සයිලන්ස් චරිතයක් රෝහණ. 1989 තමයි මම මේකට මෙලඩි එක දාන්නේ. එතකොට ඉතින් මගේ ආරම්භයේ ගිටාරයේ කෝඩ්ස් බොම ටිකයි දාන්නේ. දැන් ඔක්කොම පාවිච්චි කරලා තමයි හැදුවේ. ඒකදී මම විශේෂයෙන් මතක් කරන්න ඕන කොරින් මම ඕකට මට ඕනාවක් තිබ්බා අංජලිකා කියන නම ඇඩ්ලිබ් එකක් වගේ ලස්සනට ස්ටාර්ට් එකේ කියන්න.
මර්වින් මිහිඳුකුල මගේ ගමේ ගායකයා. මම මර්වින් අයට කෝල් කරලා කිව්වා මර්වින් මට මේ වැඩක් තියෙනවා මට ඕන නිකන් ඇදලා මේක කියන්න ඕන විදියට කරන්න. මර්වින් අය තමයි ඒකේ ස්ටාර්ට් එකේ ඇඩ්ලිබ් එකේ කෑල්ල මට හදලා දුන්නේ. අංජලිකා 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 ඒ මොකද යාට ඒ මොඩියුලේෂන් එක හොඳට තියෙන වොයිස් එක. එයා ලස්සනට ඒ පාර්ට් එක මට කළා මම ඒක බොහොම ආදරෙන් සිහිපත් කරනවා මේ වෙලාවේ. ගීතේ ඉතින් අවුරුදු ගානක් අහලා තිබ්බට කතාව අද වෙන්නේ නැති ගොඩක් ගන්න. ගොඩක් අය දන්නේ මේක මගේ පර්සනල් ඉන්සිඩන්ට් එකක් කියලා. මොකද කවුරු හරි හිතන මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉඳලා මැරිලා කියලා. එහෙම එකක් නෙවෙයි. අපි ගීතය ආයෙත් දැන් අහමු දකිමු නලින් පෙරේරාගේ හඬින් හුරුවින්. සුවඳ කලා මගේ ලොවම වෙලා ඇත තවමත් අංජලිකා සඳ නැතද රැයි නිල් සලු පිළියෙන් සුරංගනක වෙසින් තවමත් ඔබ හිනහෙනවා Angelica, Angelica. මට පෙනෙන තුරින් මට ඇහෙන සරින් තවමත් ඔබ සිටි බලා මද සිනහාමුවින් තවමත් මගේ අංජලිකා මට පෙනෙන තුරින් මට ඇහෙන සරින් තවමත් ඔබ සිටී බලා මද සිනහාමුවින් තවමත් මගේ අංජලිකා Angelica, Angelica, Malamina vela, suanda kara, magelova vela, at the tabamat, Angelica. සඳ නැතද රැයි නිල් සලු පිළියෙන් සුරංගනක විසින් තවමත් ඔබ හිනහෙනවා Angelica, Angelica, Angelica.
අද නත්තල අපි නැවත මිහිරෙන් ලං කරගන්නවා නලින් පෙරේරා සහ කොරෙන් නල්මේදා ඉන්නවා අපේ මැදිරියේ නත්තල අපිත් එක්ක සමරන්න. ඉතින් මේ කොරෙනක්කත් එක්ක කතා කරන්න හිතුවා දැන් අකේ හැමෝම කියන දෙයක්. ගොඩක් මේ වැඩිහිටි පරම්පරාව කියනවා අපේ කාලේ නම් ඔහොම නැහැ. අපේ කාලේ මෙහිමයි. මේ මොනවද දැන් තියෙන්නේ? ඒ කාලේනේ අපි මේ වගේ දේවල් අපිට තිබ්බා කියලා. දැන් නත්තල ගැන කතා කරද්දිත් එහෙම මතක තියෙනවද? ඒ කාලේ නත්තල පුංචි කාලේ සමරපු නත්තල මිටදී වෙනස්ද? මොනවද මතක? මතකයන් කියන්නේ දැන් එහෙම මං හිතන්නේ ඒවා හරි පුහු දේවල් මේ අපේ කාලේ මෙහෙමයි මේ කාලේ මෙහෙමයි ඒක හැම ඉන්ඩිවිජුවල් කෙනෙක්ටම තමන් ඒ රෙස්පොන්සිබිලිටි එක අරගෙන තමන් ඒ කරන දේ දෙන පණිවිඩය දෙන ඒ බෙදා ගැනීම අපි කියන්නේ ඒක කියන්න බෑ මෙහෙම ඉස්සර මේ වාගේ අද මේ වාගේ කියලා එහෙම මං හිතන්නේ ඒක නිකන් ওই කටට එන නිසා කියවෙන දෙයක් මං හිතන්නේ ඒකේ කිසිම අර්ථයක් නැහැ. එදත් නත්තල මේ වගේ අදත් මේ වගේ ඉදිරියටත් නත්තල කියන්නේ නත්තල and that is ඒක change වෙන්නේ නැහැ කියන එකයි මම හිතන්නේ. කාලෙන් කාලෙට එහෙම වෙනස් වෙන්න පුළුවන් අපිව පිළිගන්නත් ඕන නේද? එහෙමද? මොකද කියන්නේ සම්ප්‍රදාය කියන එක අපි එහෙම හැමදාම ඒ විදිහටම තියාගන්න ඕනද නැත්නම් කාලෙත් එක්ක අපි අලුත් වෙන්න ඕනද? මොකද්ද? ඒක මොකද්ද වෙන අදහස? මම කොන්ගේ කතාවට එකඟ වෙනවා. මොකද නත්තල හැමදාම එකයි. අපිට වෙනසකට තියෙන්නේ මේක ලෝකයා පෙන්වන විදිය. ඇත්තට අද කාලේ නත්තල ලෝකයා ඉදිරියට ගත්තා මේක හරිම වාණිජ රැල් එකට හසු වෙච්ච වාණිජ. ඔව්. ඒකට හසු වෙච්ච දෙයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි එතනදීත් මිනිස්සු ඔය තමයි අවුරුද්දට සැරයක් අලුතින් ඇඳුමක් අරගෙන ගේ පේන් කරගෙන ඉතින් වගේ වෙනසකට අවස්ථාවකුත් එනවා එකස්සේ. හැබැයි නත්තලේ කියන කතාව හැමදාම එකයි. ඒ සැබෑ අරුතය නත්තලේ කියන ඒ සැබෑ අරුතය හැමදාටම එකයි. අක්කා හිතනවාද හැමෝම දන්නවා නත්තලේ අරුත? නැත්නම් මේ නත්තල කියලා කියන්නේ අර නගිනයක වගේ ඇඳුමක් අරගෙන ගෙදර නත්තල් ගහක් හදලා ගවලෙනක් හදලා එදා පූජාවට දේවස්ථානට ගිහිල්ලා ඒක විතරක් නැත්තම් එහෙම නැතු මේ සැබෑ හරයක් කියන දේ මිනිස්සුන්ගේ හිතවල තියෙනවා කියලා හිතනවද? එහෙම දැනෙනවද මිනිස්සුන්ට? එහෙම හිතනවද? ගොඩක් දෙනෙකුට එහෙම තියෙනවා. දැන් ආගමේම කට්ටිය කතෝලික ක්‍රිස්ටියන් කෙනෙක්ටම විතරක් ඒක සීමා නැහැ. සාමාන්‍යයෙන් අනිත් අන්‍යාගම් වල කට්ටිය දැන් අපිත් ගොඩාක් යාළුවන් ඉන්නවා අන්‍යාගමික කට්ටිය. ඒගොල්ලන්වත් නත්තල් සමරනවා. ඒගොල්ලන්වත් ආසයි. සහ ඒගොල්ලන්ට ආසයි තව ඒ අපේ ඒ නත්තල වෙනුවෙන් මොකද්ද මේ ආගම පැත්තෙන් ධර්මය පැත්තෙන් කරන දේවල් ඒගොල්ලන් ආසයි දැනගන්න බෙදා ගන්න. ඉතින් අපිට හරි සතුටුයි ඒ වගේ කට්ටිය ක්‍රිස්ටියන් කෙනෙකුටම සීමා වෙන්නේ නැතුව මුළු ලෝකෙම ඒක ලස්සන්ට ඒක බෙදා ගන්නකොට අපිටත් ආසයි. ඒක දැක බලා ගන්න. ඒකට මම හිතන්නේ ප්‍රධානම හේතුව තමයි කලින් කතා කළා වගේ මේ නත්තලේ කියවෙන්නේ ආදරය. අපි හැමෝමත් එක්ක සුහද වෙලා ආදරේ බෙදාගෙන ජීවත් වෙන එක. ඇත්තටම මේ වගේ උත්සවයක් අපිට වෙන මුණ ගැහෙන්නෙත් නෑ. මේකට ಜಾති ભેද නෑ, ආගම් ભેද නෑ, නලිනය කිව්වා වගේ හැමෝම. ඒ කියන්නේ බෞද්ධ ගෙදරක වුණත් නත්තල් ගහක් හදනවා. අනිවාර්යෙන්. එම හදනවා. මොකද අපි වෙසක් කාලේ අපි වෙසක් අපි දානවා වෙසක් කූඩු දානවා අපි. ඉතින් එහෙම තමයි තිබි තොරන් ගාලන්න යනවා. එහෙම තමයි තිබිය යුත්තේ. අනිවාර්යෙන්. මේ හැම දෙයක්ම ඇත්තටම දෙවියන් වහන්සේ නිර්මාණය කළා දෙන්නේ නැත්තේ හැමෝම සුහදව ජීවත් වෙන්න. එහා ගෙදරයි මෙහා ගෙදරයි තරහකාරව නෙමෙයි ඉන්න ඕනේ. ආදරය කරන අය. අසල්වැසියන්ට ප්‍රේම කරන්න කියලා තමයි දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ. හරි. නත්තල ගැන මතක් වෙද්දී අපිට අමතක කරන්න බැරි ගීත පෙළක් තියෙනවනේ. සමහරක් කාලවල නත්තල අපිට ලං කරවන්නේ මේ ගීතය. දැන් මේ අපේ කොරිනක්කගේ හඬින් අහන්න යන ගීතයත් කාලයක් තිස්සේ අපේ මතකයේ තියෙන නත්තල් ගීතයක්. අපි ගීතය දැන් අහමු. Nත්තල දොර ළඟ
ගීතය අහන්න කලින් මං කතා කරපු තනින්ම කතාව ආයෙත් පටන් ගන්න කැමති නන්නයේ ඇත්තටම නත්තල අපිට ලං කරවන්නේ මේ නත්තල් ගීතය කියලා මට හිතෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් නොවැම්බර් මාසේ අන්තිම වගේ වෙන්න පටන් ගද්දී අපිට නත්තල් ගීත ඇහෙන්න පටන් ගන්නවා. අර අවුරුද්ද කොහා ලං කරනවා වගේ නත්තල අපිට නත්තල් ගීත ලං කරනවා. මේ නත්තල් ගීත වලත් අපි අර කලින් කතා කළා වගේ එහෙම ಜಾති ආගම් ભેද නැහැ. ඉස්ලාම් භක්තිකෙන් බව මේ ගීත ගායනා කරනවා අපි දැකලා තියෙනවා. ඇත්තට මේක හරි පුදුමාකාරයි. මේ නත්තල් ගීතවල තියෙන වචන මේ හැඟීම් වලට අපි ඇත්තටම ආදරේ. අයියේ නත්තල ලං කරවන්න මේ ගීතයට දැන් ඔබලත් ගායන ශිල්පීන් කලාකරුවන් මේ ගීතයට මොනතරම්නම් හයියක් බලයක් තියෙනවද කියලා හිතනවද? හොඳ ප්‍රශ්නයක් ගෙනාවේ. ඇත්ත වශයෙන්ම මේකෙදී ගීත මාධ්‍ය කියන දේ මනුෂ්‍යගේ ජීවිතේ දුකේදී සැපේදී හැම දෙයකටම ගීතයේ ඉස්සරහින් තියෙනවම තමයි. එතකොට මේ වගේ මේ නත්තල් කාලේ ලැබෙනවත් සාමාන්‍යයෙන් මගේ ගෙදරත් දෙසැම්බර් 1 වෙනිදාට ඉතින් මේවා ලෑස්ති කරලා තියෙන්නේ ඒ මිහිර සල්ලි වලට ගන්න බෑ. ඒක ඒ ගීතේ තාලේ ඇහෙනකොට හිතට දැනෙන සතුට මිල කරන්න බෑ. ඒක තමයි මේ නත්තල් සමයේ තියෙන විශ්මය. ඉතින් ඒ මිහිර මේ ගීතස්ස මේවා නිකන් කාලවල ගායනා කරාට ඇති වැඩක් නැහැ. මේ නත්තල කියන අදහස ඔළුවට පහළ වෙනවත් එක්ක මේ ගීත ඇහෙනවා මේ නත්තල් සද්ද මේ ඔක්කොම මේ කාලයට ආවේනික වෙච්ච සංගීත රටාවක්. එතකොට මේ සංගීතය ඒ කාල පරාසයට තමයි ඒක හැදිලා තියෙන්නේ. ඒක හොඳට බලන්න දැන් මේ නත්තල් ගීතය නිකන් අප්‍රේල් මාසයක වගේ ඇහුවොත් නිකන් මොකක්ද වෙන්නේ කියලා. ඒක කොහොමත්ම ගලපුවා ෆීල් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ කාලේ අපි වෙසක් බැති ගියක් යවට වැඩක් නැහැ. අපිට උනත් දැනෙන ඒක තමයි කාලය විසින් අපිට ඒ අදාළ දේ දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔය ගීතය අපි තේරුම් ගත යුතු දේ තමයි ජනවාරි මාසෙට සිට දෙසැම්බර් මාසෙ ගත්තාම මාස 12ක් තියෙනවා. අවුරුදු හැම මාසයක් තුලම විවිධ හේතුන් තියෙනවා සමාජයේ එක එක දේවල් සමරන්න සිහිපත් කරන්න. දෙසැම්බර් මාසේ නත්තල. ඉතින් මේක ගීතයත් එක්ක සම්බන්ධ වෙද්දී අපේ සිතුවිල්ල බොහොම උසස් තලයකට ගියනවා කියන එකයි මට දැනෙන්නේ මේ ගීතය එතනට සම්බන්ධ වීමත් එක්ක වෙන දෙයක් නෝක තමයි. ඒක ඇත්ත වශයෙන්ම අදටත් හැමදාම උදේට කැරෝල් එකක් අහගෙන තමයි අපි නැගිටලා එන්නේ ඇවිල්ලා ඒක බිබී යෝක අහගෙන ඉන්නේ. ඒක දවසම මේකෙන් පිරීලා ගියලා අන්තික නත්තල් ගස් හදලා යෝ දකින්නකොට මේවා නිකන් ඒවා විසිතුරු වුණාට දෙන සිතුවිල්ල හරීම සෞම්‍යයි. හැබැයි මම ඔකට පොඩි දෙයක් එකතු කරනවා. දැන් ඔය ගීතය ඒ ෆීල් වෙන එක හරි මේ සමයේ තමයි ඇත්තට මේක ෆීල් වෙන්නේ. අර නලින් කිව්වා වගේ අප්‍රේල් මාසයක නත්තල් ගීතයක් ගැහුවා නම් ඒක අපිට කියන්නත් හිතෙන්නේ නැහැ තරමට. නමුත් ඒ ක්‍රියාවන් දැන් ඉස්සර කතා කරපු ඒ හැබැයි අර්ථය ඒ ෆීල් එක තියෙන්න ඕනේ අවුරුද්ද පුරාවටම. අකේ ඔය පුංචි කාලේ ගත්තොත් මොන වගේ නත්තල් සින්දු වලද කැමති උනේ? දේවස්ථානයේ ගිහලා ගීත ගායනා කරලා තියෙනවද? එහෙම මතක තියෙනවද? එහෙම කොයර්ස් වල එහෙම ඉතින් එච්චරම ගායනා කරලා නැහැ. හැබැයි මාසයකට ගියාම කට්ටියම එකතු වෙලා ඉතින් ගීත ඕ ගායනා කරලා තියෙනවා. නත්තල් ගීත. විවිධාකාර නත්තල් ගීත. අනිත් එක දැන් අද ඉන්න ප්‍රවීණ ගායන ශිල්පීන් අය අපි ගොඩාක් ඔය ගෞරව කරන ජ්‍යෙෂ්ඨ ශිල්පීන් ඇතම් අය බෞද්ධයන්. හැබැයි ඒ අය පුංචි කාලේ ඉඳන් දේවස්ථානයේ ගීත ගායනා කරලා තිනවා. ඒක වරමක් මම හිතන්නේ ඒකත් දෙවියන් වහන්සේ දුන වරමක්. ඒ හින්දාම ඒ අයට ගොඩක් පුස්තලවල ගීත ගායනා කරන්න පුළුවන්. ඒ කියන්නේ දේවස්ථානය කියලා කියන්නේ පැති ගොඩකින් ඒ අයට ආශිර්වාදයක් වෙලා තියෙනවා. ඒකට අර ආගම් ભેදයක්, ಜಾති ભેදයක් නැහැ කියන මම ওই පුංචි හේතුවක් උදාහරණයක් කිව්වේ. මේ මමත් ගොඩක් ආදරය කරන සින්දුවක් කියලා අහන්න යන්නේ මුතු පින්නතාව. මොකද්ද මේ සින්දුවේ කතාව? මේ ගීතය පද රචනා කළ කැලුම් ශ්‍රීමාල් පෙරේරා. කැලුම් තමයි මගේ ගීතවල වැඩි හරියක් පද රචනය කරලා තියෙන්නේ. කැලුම් මම බොහොම සමීප මිතුරන්. ඉතින් අපි ගොඩක් දේවල් සාකච්ඡා කරනවා හැට පිනන දේවල් සම්බන්ධයෙන්. ඉතින් මේ බොහොම සොඳුරු සිතුවිලි අපි ගීතයකට හරවන්නේ කතින් කියනකට වඩා රසවත්ව කියන්න පුළුවන් ඉඳන්. ඉතින් අපි ඔය වගේ ගොඩක් ගැඹුරට කතා කරපු අවස්ථාවවලදී මතුවෙච්ච කාරණාවල් තමයි මේ ගීතෙන් එළියට දාලා තියෙන්නේ. දැන් ඇත්තටම පද පෙළක් දීලා
කවුරු කෙනෙක් සංගීත නිර්මාණය කරලා දුන් පමණින් ඒක ගීතයක් කරන්න බෑ. ඒ ගීතට හැඟීම් එකතු වෙන්න ඕනේ. ඒ වගේම දැන් නලින් අයියා මේ සින්දුව කියද්දි ඒ දක්වන අපි කියන රංගනයක් එක්ක නෙමෙයි කියන්නේ. ඒ හැම ඉදිරිපත් කිරීමන් හරි. මේ හැම දෙයක් එක්කම තමයි ගීතේ සාර්ථක වෙන්නේ. ඒ දේවලුත් එක තමයි ගීතේ මැවිලා තියෙන්නේ අපිට. හරි. අපි මේ මතකය දැන් අලුත් කරගමු මේ වෙලාවේදී. මුතු පින්න තාම හිතලයි වගේ රහදන්න දැස මග බලයි ඉබේ අරු මැක්කේ මල්ලේ ලන්න ඉන නගේ හද ගැස්ම ඔබට දැනෙන බද මගේ මුතු පින්න තාම හිතලයි වගේ රහදන්න දැස මග බලයි ඉබේ අරු මැක්කේ මල්ලේ ලන්න ඉන නගේ හද ගැස්ම ඔබට දැනෙන බද මගේ මල් වෙද්ද තදට තනි රකීනේ මල්යාය හොඳට සැප විඳී බඳේ ඔබ දකින එකත් සැපක්නේ අනේ මුතු පින්න තාම හිතලයි වගේ රහදන්න දැස මග බලයි ඉබේ අරු මැක්කේ මල්ලේ ලන්න එන නගේ හද ගැස්ම ඔබට දැනෙන වද මගේ මට බලා ඉන්න ලෝබයි කෙල්ලේ හොර බැල්මේ පහත පිරුණු හිත මගේ නගා බලා ගන්න මම නෑ දන්නේ මුතු පින්න තාම හිතලයි වගේ රහදන්න දැස මග බලයි ඉබේ අරු මැක්කේ මල්ලේ ලන්න එන නගේ හද ගැස්ම ඔබට දැනෙන බද මගේ මුතු පින්න තාම හිතලයි වාගේ රහදන්න දැස මග බලයි ඉබේ අරු මැක්කේ මල්ලේ ලන්න එන නගේ හද ගැස්ම ඔබට දැනෙන බද මගේ නගා බලා ගන්න මම නෑ දන්නේ හද ගැස්ම ඔබට දැනෙන බද මගේ නගා බලා ගන්න මම නෑ දන්නේ ක්‍රිස්තුපූර්ව 3දී 4දී විතර උන්වහන්සේ උපත ලැබුවා. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 3 වෙනතුරු ඒ උපත සිහි කරන්න ගියෙත් නැහැ. එදා ඉඳන් අද වෙනකන් හැබැයි මුළු ලෝකෙම නත්තල ගොඩාක් සතුටින් ගෞරවයෙන් ආදරෙන් අර අපි කියපු මේ නත්තලේ හරයන් එක්ක පිළිගන්නවා සමරනවා. ඉතින් අද මේ නත්තල සමරන දවසේ මේ නත්තල් රැයේ අපි මේ නත්තල් මිහිර තව තව ලං කරවන්න යොදාගන්නේ මේ රැය ඔබ කොහොම ගත කරනවද කියලා අපි හරියටම දන්නේ නැහැ. හැබැයි මේ ගීතයත් එක්ක ජීවිතයේ තියෙන මතකයන් අලුත් වේවි, සොඳුරු මතක අලුත් වේවි. ඒ වගේම නත්තල ගැන අලුතින් දෙයක් හිතන්න, නත්තලත් එක්ක උදා වෙන මේ අලුත් අවුරුද්ද අපි කොහොමද ගත කරන්න ඕනේ, අපි ගත කරපු අවුරුද්ද ගැන ආයමත් හැරලා බලන්න මේ හැම දෙයකටම මේ රැය හොඳම වෙලාවක් වේවි මිහිරෙන් ඉන්න අතරතුරේදී. හරි. මේ මිහිර තව ලං කරවන්න අපි තවත් දෙපළකට ආරාධනා කළා.
නලින් පෙරේරා, කොරේන් නල්මේදා. මේ දෙන්න ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ දෙන්න ගැන අඳුනවා දෙන්න ඕනෙත් නැහැ. හැමෝම දන්නවා ඒ තරම් ආදරය කරන අපිට ළඟ නිර්මාණ ශිල්පීන්. අර පොළවේ පය ගහලා ඉන්න නිර්මාණ ශිල්පීන් ටිකක් අඩුයි කියලාත් කියනවානේ. ඒ අතරේ මේ දෙදෙනාත් එක්ක වැඩ කරන්නත් ලේසි, කතා කරන්නත් ලේසි, කියන තින් දෙකේ ලින්ක් කියනවා. ඒ දේවලුත් එක්ක අපිට ගොඩක් පහසුයි මේ කටයුත්ත කරගෙන යන්න. අයි මේ ඇත්තටම ආගමක් කියලා දෙයක් මිනිසුන්ට නැත්තම් මිනිස්සු ඇත්තටම වනචාරී වෙයි. ඇත්ත කතාව. ආගම කියන්නේ අපිට හැදියාව එකතු කරනවා විතරක්ම නෙවෙයි. ආගමත් එක්ක තමයි අපි පෝෂණය වෙලා මිනිස්සු වෙලා තියෙන්නේ. අයියා කතා කරොත් ආගම කොහොමද බලපාලා තින්නේ? මොකද්ද ආගමෙන් ලැබෙන පන්නරේ මොකක්ද හිතන විදිහට? ඒක වගේ අපිට ධර්මය තමයි අපේ ජීවිතේ සදාචාරාත්මකව විනයානුකූල ජීවිතයක් ගෙවන්න අපිට මඟ පෙන්වන තැන. වර්තමානයේ වෙනකොට අපිට අපි අර පුංචි කාලේ දහම් පාසල් ගිහිල්ලා හැමදේම ඉගෙන ගත්තම අර ගිරව් වගේ කියපු දේ උච්චාරණය කර කර ඉන්නවා මිසක් ඕක ප්‍රායෝගික කරන්නේ නැහැ. එතකොට දැන් මමත් සමාජින්න තවත් පුරවැසියෙක් පැත්තෙන් බලද්දි. දැන් අපේ අතින් ජීවිතේ අනන්ත වැරදි වෙලා තියෙනවා, අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි එහෙම වුණායි කියලා ඒවත් එක්ක ලත වෙවි කම්පා වෙවි ඉඳලා නැහැ. මම ජීවිතේ තෝරගත්ත තේරුම් ගත්ත එක දෙයක් තියෙනවා ගයන්. දැන් වා මගෙන් ඇහුවොතින් දසපනත මොකක්ද කියලා මගෙන් ඇහුවොතින් අංකෝ මම දන්නේ නැහැ. සම්පූර්ණයෙන් දසපනත කියන්න මට මතක නැහැ. හරි. දැන් බෞද්ධකින් සමහර වෙලාවටත් පංචශීල ඇහුවොතින් ඕක බොහෝ දෙනෙක්ට ඕක මතක නැහැ. මම හදාගත්ත ක්‍රමවේදයක් ඔය ආගම් ශාස්ත්‍රවරු අපිට ඔය දේවල් දීලා තියෙන්නේ අපි මැරෙනකන් ඉපදීමේ සිට මරණය දක්වා ඉන්නකන් අන්‍යය සමග ජීවත් වෙන්න ඕන ඒ ගනුදෙනු ඇති කරගන්න දීපු හොඳම අදහස් ටිකක් මේ දසපනත හරහා පංචශීල හරහා අපි දකිනවා. අපිට කාලයක් ඇද්දුව අමතක වෙනකොට මිනිස්සු සමාජය අද දකිනවනේ බලමත් වෙලා තියෙන විදිය. උගත් අය ටයිකෝඩ් දාගත් අය බැංකු කඩන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එතකොට ආගම අදාළ නෙවෙයිද? එතකොට හොඳ වැදගත් අය අද කුඩු බිස්නස් කරනවා. ආගම අදාළ නෙවෙයිද? රයිට්. එතකොට මම බොහොම ආදරෙන් බෙදා ගන්න කැමති මේ අසන්නන් එක්ක කාරණා දෙකක් මම මගේ ජීවිතේ මුල් කරගෙන කටයුතු කරනවා. මොකක්ද? හරි දේ කියන්න, හොඳ දේ කරන්න. හොඳට සිහිපත් කරන්න එක. හරි දේ කියන්න, හොඳ දේ කරන්න. මේ කාරණා දෙක මම උදේ අවදි වෙච්ච වෙලේ ඉඳන් සිහිපත් කරමින් ජීවිතේ ගෙවන්න මෑතක සිට පුරුදු වෙලා තියෙනවා. ඒ දෙක සිහිපත් කරමින් මේ තුල ජීවත් වෙන්න උත්සාහ කරනකොට දසපනතත් රකින්නවා, පංචශීලීත් රකින්නවා. අනිවාර්යයෙන්. හරි ලේසි. වා එකට පුරුදු වුණාම ඒකෙන් මිදෙන්න අකමැති. ඒක ඒ තරම් හරි ලස්සනයි. ඒ කියන්නේ මගේ කටින් කාටවත් බොරුවක් කියන්නේ නැහැ, බොරුවක් කරන්නේ නැහැ. කාටවත් වැරදි වැඩක් කරන්නේ නැහැ. මොකද මම ඉස්සෙල්ලා කිව්වා අපි වැරදි කරපු මිනිස්සු වැරදි වැඩ වෙලා තියෙනවා, වැරදි දේවල් කියලා තියෙනවා. අනිත් දේ තමයි මිනිසෙක්ට දීලා තියෙන උතුම්ම වරප්‍රසාදය සමාව ගැනීම, සමාව දීම. එතකොට මේවා සල්ලි දීලා ගන්න ඕන දේවල් නෙවෙයි. free of charge. ඒක තමයි අපිට මනුෂ්‍යයෙක් ලැබිලා තියෙන වටිනාම වරප්‍රසාද ලාභීම දේ ඔක තමයි. ඔය ටික පාවිච්චි කරන්න. එතකොට මම විශ්වාස කරන්නේ තමාට බිරිඳට දරුවන්ට සහෝදර සහෝදරයන්ට යාළු මිත්‍රයන්ට මේ කාරණාව තුල පිටලා කටයුතු කරද්දී මම බොහොම පින්බර අර හොඳ ලස්සන මිනිස්සෙක් වෙනවා. සුවඳවත් මලක්. අනිවාර්යයෙන්. වැරදි වෙන්නේ නැහැ. ඕන කෙනෙක් එක්ක ඕන විදිහට ඉන්න පුළුවන්. හැම කෙනෙක්ම ඔය සරල ධර්මතාවය අනුගමනය කරනවා නම් මේ සමාජය හරි ලස්සනයි. අනිවාර්යයෙන්. අකල මොනවද ගැදපත් තියෙන්නේ ගැන? ඔව්. ඒ සියලු දෙයටම මම එකඟයි. ආගම කියන්නේ ආගමක් කියන්නේ ඒක එනාලෙන් කිව්වා වගේ ඒක දර්ශනයක් නේද? දර්ශනයක්. එතකොට අපි මිනිස්යන් හැටියට සියලුම ආගම් අදහන අයව අපි දැනගන්න ඕනේ ගරු කරන්න. ඒ රෙස්පෙක්ට් එක ඉතාමත්ම අවශ්‍යයි. අපිට ඕනේ අපේ ජීවිතේට. සහ අපේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට නලින් කිව්වා වගේ මමත්
ගොඩක් මෑත කාලයේදී අවුරුදු 3ක් විතර වෙනවා මටත් මගේ ලයිෆ් එකේ ඉතාමත්ම අලුත් වෙනස් මුහුණවරක් මං අරන් තියෙන්නේ මගේ ලයිෆ් එකේ. ඒකට ගොඩක් දේවල් එකතු වුණා. මං කලින්ුත් මං හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම්ස් වල කියලා තියෙනවා මම යෝගිනියක් අද වෙනකොට. ඒතර මං අනෝජක්කිගෙන් ඉගෙන ගත්ත දේ බොහෝයි. එතකොට අනෝජක්කි කියන්නේ බෞද්ධයෙක්. එතකොට මොකද්ද මම ආගම මම ක්‍රිස්තියානි. ඉතින් එහෙම ભેදයක් නැහැ. මම යාගෙන් ඉගෙන ගත්ත දේවල් සහ යා මගෙන් ඉගෙන ගත්ත දේවල් බොහෝයි. එතකොට කොච්චර ලස්සන සුන්දර ජීවිතයක් අපිට ගෙන යන්න පුළුවන්ද ඉදිරියට? එතකොට මේ අවුරුදු 3 තුළ නලින් කිව්වා වගේ මමත් හැමදාම උදේට ඉස්සරත් මං යාඥා කරා. උදේ රැටයි තමයි මගේ ගොඩක් ප්‍රේයින් ටයිම්ස් තියෙන යාඥා ටයිම්ස්. ඒ වුණාට නැකිට්ටාම ඉස්සල්ලාම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මගේ ඇස් ඇරලා මට තව ජීවිතයක් දවසක් මට ලබලා දුන්නට. මට හැම දෙයකින්ම ඒකට බ්ලෙස් කරලා ඒක ඩෙඩිකේට් කරලා ඒකට බ්ලෙසිංස් ඉල්ලලා every thought, feel, word and deed වචනෙන් ක්‍රියාවෙන් හැම දෙයකින්ම පරිස්සම් වෙන්න දවසේ ඇතුළත. එතකොට සහ රැට මම යාඥා කරනකොටත් මං ආපහු අර ස්කෑනර් එක වගේ මං බලනවා. මං උදේ ඉඳලා මම මොකද්ද කරේ? කාත් එක්කද ගනුදෙනු කරේ? කාටද කතා කරේ? මං මොන හරි වැරද්දක් කිව්වද? මං මොන හරි දෙයක් කරාද? මං ඒකට සමාව එහෙම කරා නම් මං මගෙන්ම දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලගෙන එහෙම ජීවත් වෙනකොට just one day at a time එක ස්ටෙප් එකක් ඇති. එහෙම අඩියෙන් අඩිය තියලා යන්න අපිට ගොඩක් දැනුවත් වෙනවා අපේ ජීවිතය. එච්චරයි තියෙන්නේ. ඒ පොඩි දේවල් තමයි එකතු කරගන්න තියෙන්නේ. ඒතර ජීවිතේ ලස්සන වෙනවා ගොඩක්. දැන් මේ දෙන්නත් එක කතා කරපු දේවල් අහගෙන ඉඳි ඔබටත් අදහසක් ඇති වෙනවා ඇති. ඇත්තටම ජීවිතය කොහොමද ගත කරන්න ඕනේ කියලා තමන්ම තමයි තේරුම් ගන්න ඕනේ නේද? ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් වෙලාවට අපි මේ වැරදි කරපුවම සමාජය බලන්නේ වැරදිකාරයව ගල් ගගා තියාගන්න. ඔව්. ඒකට මම අවංකවම දකින්න දේ තමයි අර දැන් එහෙම බැලුවා නම් තාම බුදුරජාණන් වහන්සේට අඟුලිමාලව හම්බුනේ නැත්නම් තාම අඟුලිමාලව ඇඟිලි කපලා ඉන්නවා. තාම කප. මෙන්න මෙතනයි ඇත්තදී. අපි ඒක අමතක කරලා ඉන්නේ. ඒ නිසා වැරදි කරපු මිනිස්සයාව හරි පාට ගැනීමේ උත්සාහයක් දරන්න උත්සාහ කරනවා නම් හැම කෙනාම ධර්මය කියලා අපි ඉගෙනගෙන තියෙනවා නම් ඒක ක්‍රියා කරන්න. එච්චරයි කතාව. මොකද වැරදි නොකරපු කෙනෙක් ඉන්න විදියක් නැහැ. අනිවාර්යයෙන්ම වැරදි කරා කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒකේ තේරුම් ගන්න. ඒක තේරුම් හැබැයි අරගෙන දැනගෙන වැරදි කරන එක තමයි වැරදි. අන්න ඒකයි. ඔන්න එතන තමයි තියෙන වැරදි ප්‍රශ්නේ. ලකුණක් තියෙනවා. මම කියන කිව්වේ අපිත් වැරදි කළා තියෙනවා. අපි වැරදි කරලා තියෙනවා. සියලුම මිනිස්යන් අතින් තමයි වැරදි වෙන්නේ. නැත්තම් ඉතින් වැරදි කරලා නැත්තම් අපි දෙවිවරු වෙන්න ඕනේ. එහෙම බලනවා නම්. නමුත් ඒකෙන් උතුම් වෙන්නේ. එතකොට ඒකෙන් ඉගෙනගෙන ඒක නොකර ඉන්න ආයෙත් කොහොමද ඒවා හරි ගස්සගෙන තව ඉදිරියට ලස්සනට යන්න කියන තැන තමයි අපි ඉගෙන ගන්න ඕනේ. වටින කතාවක්. හිතන්න ගොඩාක් දේවල් තියෙන කතාවක්. හරි. අපි තවත් ගීතයක් අහමු. මම කැමති කොරිනක් අයින් අහන්න ලස්සන ගීතයක්. ගීතය අහලා අපි අත් කතා කරමු. Feliz Navidad, Feliz Navidad, Feliz Navidad, prospero año de felicidad. Feliz Navidad, Feliz Navidad, Feliz Navidad, prospero año de felicidad. Christmas. I wanna wish you a Merry Christmas. I wanna wish you a Merry Christmas from the bottom of my heart. We wanna wish you a Merry Christmas. We wanna wish you a Merry Christmas. We wanna wish you a Merry
Feliz Navidad. Feliz Navidad. Prospero año de felicidad. I wanna wish you a Merry Christmas. I wanna wish you a Merry Christmas. I wanna wish you a Merry Christmas from the bottom of my heart. We wanna wish you a Merry Christmas. We wanna wish you a Merry Christmas. We wanna wish you a Merry Christmas from the bottom of our hearts. Yes, a Merry Christmas, everybody. God bless you all. ජීවිතය අතහැරලා යන්න ගිය මිනිසුන්ට නැවත ජීවිතය පෙන්වා දුන්න නැත්තම් ජීවිතය ගැන බලාපොරොත්තුවක් ඇතිවුණු වටිනා දවසක් තමයි අද. ඉතින් ඒ හැම දෙයක්ම එක දවසකට ලඝු කරගන්න නැතුව සීමා කරගන්න නැතුව හැමදාම අපි ළඟ තියාගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? අන්න ඒ දේවල් තමයි මේ අපි මෙච්චරලා කතා කරමින් හිටියේ. මම හිතන්නේ ඒවා හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට ඉතාමත් සරල විදිහට හැමෝටම දැනන විදිහට අපිට කතා කරන්න පුළුවන් වුණා. අපි කවුරුත් කැමති නැහැ අපිට කවුරුත් අගෞරව කරනවට. අපිට නින්දා කරනවට අපි කැමති නැහැ. හැබැයි සමහරක් වෙලාවට අපි එහෙම බලාපොරොත්තු තියාගෙන හිටියට අපි අතින් නොදුනොත් මේ දේවල් වෙනවා. හැම වෙලෙම තමන්ව උපමාවට අරන් කටයුතු කරන්න පුළුවන් නම් මේ ලෝකේ ගොඩාක් ලස්සන වෙනවා. මොකද කවුරුත් කැමති නැහැ කාගවත් හිත රිදවන්න. කවුරු හරි කෙනෙක් අපි හිත රිදවනවට අපි කැමති නැහැ. අපිට අගෞරව කරනවට ප්‍රශ්න ඇති කරනවට තලනවට පෙළනවට අපි කැමති නැහැ. ඉතින් අනිත් අයත් එහෙම තමයි අපි හිතන්න ඕනේ නේද? මේ අයි මේ කිතුණු ධර්මය අපි ගත්තොත් ඒක ඇත්තටම බෞද්ධ ආගමෙත් එහෙමම තමයි. ගොඩාක් දේවල් නිදසුන් සහිතව පෙන්වා දීලා තියෙනවා. දැන් අපි කියනනේ මේ නත්තල කියන්නේ මේ ಜಾති ආගම් ભેද කුල ભેද තියෙන තැනක් නෙවෙයි කියලා හැමෝම සමරනවා කියලා. උන්වහන්සේ උපත ලැබුවේ දුප්පත් ගවලෙනක. ඒක ඉතා වටින සංකල්පයක්. ඒකට මම හිතනවා සමාජයේ බොටම් ලයින් යටි තලින් වැඩි පටන් අරන් තියෙනවා. එතෙන් සිට මොකද එතෙන් සිට ඉහළට යන තාක් කල්ම ගත්තම මෙතනින් දෙන පණිවිඩය මොකක්ද? අපි ඔය සරල බව හිස් බව අද මම දකින ඇත්තට මේ නත්තල ගත්තම. දැන් අපි කලාකරුවන් හැටියට මේ නත්තල අපි ගෙවල් වල නිකන් වැඩක් නැහැ, වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. සෞඛ්‍ය නීතිත් එක්ක ලොකු අරගලයක අපි සියලු දෙනාම ඉන්නවා. හැබැයි මම කලාකරුවෙක් හැටියට මම මේ නත්තල මට වෙන නත්තලකට වඩා ගොඩක් දැනෙන්න ගත්තා. අපි අද සාමාන්‍ය නත්තල කීපම සල්ලි ඉතිරි කරගෙන වියදම් කරන්න තියෙන කාල පරිච්ඡේදය. මේ නත්තලේදී වියදම් කරන්න සල්ලි නැහැ. එතකොට අපිව ගෙනල්ලා අර හිස් බව අත්දකින්න තැනකට ගෙනල්ලා. සහ මට දැනෙච්ච දේ තමයි මම කීප තැනක මේ ගැන කතා කරා. මේ නත්තල සැබෑ නත්තලේ අරුත පෙන්වන්න ලැබිච්ච හොඳ කාලයක්. කාලෙක ලැබුණ අවස්ථාවක්. ඔව්. මම හිතනවා මේවා අර දේව සැලැස්ම කියන්නේ එකයි. මේ ලෝකයේ සිද්ධ වෙන සමහර දේවල් මනුෂ්‍ය ශක්තියට එහා සිද්ධ වෙන සමහර දේවල් ඒවා මොකක් හරි බලවේගයක් කියන එකක් අපි අනිවාර්යයෙන් තේරුම් ගන්න ඕනේ. එතකොට අපි කතෝලිකයන් හැටියට අපි විශ්වාස කරන එක දෙයන් වහන්සේගේ එක්කෝ පනිෂ්මන්ට් එකක්. එහෙම නැත්නම් මේක මනුෂ්‍යව හරි පාට ගන්න පාඩමක්. ඒ අයට මේ අය ගැන හිතන්න අවස්ථාවක්. තව අවංකවම දැන් ඒක වෙලා තියෙනවා අපිට දැන් හැදලා බලන්න. ඔව් අපි හිතනවා. අනිවාර්යෙන් ඒ දේ ප්‍රායෝගිකව සිද්ධ වෙලා තියෙනවා. දැන් අපේම සහෝදර ශිල්පීන් ඉන්නව ගොඩක් මේ වෙලාවේ අන්තසන තත්ත්වෙලා. අපි දන්නේම නැතුව අපේ හදවතින් මේ කටයුතු වලට අත දිගල්ල උදව් කරලා තියෙනවා. පුළුවන් ඒ ලිමිටේෂන්ස් ඇතුලේ අපි ඒ දේවල් කරනවා. ඒක තමයි මම කලින් කිව්වා වගේ ඒක තමයි සැබෑ අරුතේ. ඉතින් මම පෝස්ට් එකක් දැම්මේ නත්තල කියන්නේ ගොඩක්ම giving time එකක්. අනිත් දවස්වලදී giving තමයි මම මේකේ. ඒතර මම කියන්නේ ලෝකෙට පේන්න දෙන්න අවශ්‍ය නැහැ. ලෝකෙට පේන්න දීලා ඔය පෝස්ට් දාලා ඔය එක දේවල් ඒව අවශ්‍ය නැහැ. එතකොට තමන්ගේම පවුල් තුල extended families තුල ඉන්නවා
අර less fortunate කියලා ටිකක් එදා නැති වෙන බැරි එදා කාලේ ඔව් එතකොට අන්න එතනද charity begins at home අන්න ඒ වාගේ දේවල් තමයි අපි එකිනෙකාගේ හැමදාම ජීවිතේ පුරුදු කරන්න ඕනේ බඩගින්න කියන දේ වෙන්දරට දැනුන අතරම අර නලිනාය කිව්වා වගේ වෙන්දා රජ ගෙදරක වගේ කෑම කාපු අයට උනත් දැන් මේ කාලේදී ඇත්තටම සමහරක් අය ව්‍යාපාර නැති වෙලා රැකියාවක් නැති වෙලා ජීවනෝපාය අහිමි වෙලා ඉතින් මේ වගේ වෙලාවක ඉතින් අද අපේ ගෙදර බත් වේලා කිව්වනම් හෙට පුළුවන් නම් බතක් ඉදුන් නැති ගෙදරකට මොන හරි පොඩි දෙයක් දෙන්න අපි මේ දේවල් බෙදාගමු එතකොට තමයි ඇත්තටම මේ අපිට මේ අහම්බෙන් ලැබිලා තියෙන මනුස්ස ජීවිතය ලස්සන වෙන්නේ අර ආදරේ බෙදා ගන්නවා කියන්නේ අල්ලපු ගෙදර එක්කිනාට මේ ඔයාට ආදරේ යා කියලා ඉන්න එක නෙමෙයි ආදරේ කියන්නේ ඒක ප්‍රායෝගික කරගන්න ඕන නැති බැරිදී අගහිඟ කමට ඒක හඳුනාගෙන දැන් සමහරක් අය මෙහිමයිනේ මොකක් හරි ඊගෝ එකකට හරි මොකක් හරි තමන් කරලා තියෙන ඒ රැකියාවෙන් මේ දැන් මෙහෙම ටිකක් ලැජ්ජයිනේ පෙන්වන්න ලැජ්ජයිනේ අපි සූක්ෂමව අපිට දෙන්න පුළුවන් දෙයක් නම් අපි ඒක අඳුනා ගන්න ඕනේ අඳුනාගෙන ඒක ලස්සනට රෙස්පෙක්ටබලි ඒ දේවල් කරපුවම අන්න එතන මේ මිනිස්සුත් එතකොට ලැජ්ජාවක් හිතෙන්නේ නැහැ මේ මිනිසයාට. අර ආදරේ අන්න ඒ විදිහට තමයි ඒ ආදරේ බෙදා ගන්න ඕනේ. ඒ ආදරේ බෙදා ගැනීමත් එක්කයි අපිට ඇති වෙන සතුට අය අනිවාර්යෙන් කොච්චර වේදම් කළවත් ගන්න බෑ නේද? ගන්න බැරි එකක් ඒක න ะ. ඔව්. අද කාලෙ විදිහට ගත්තොත් ඉතින් සමහරකට ඇඳුම් පැළඳුම් වලින් කැම්බ බිම වලින් පුළුවන් මුදල් දෙන්න බැරි නම් gift vouchers කියලා තියෙනවා. ඔව්. ඒ වලින් පවා සලකන්න පුළුවන් මොකද ඒගොල්ලන්ගේ ඊට පස්සෙන් හදවත් තුලින් කටෙන් පිට වෙන ඒ බ්ලෙසිං එකමම ඇති අපිට පෙරලලා එන ඒ දේව ඒ බ්ලෙසිං එකමම ඇති අපේ ජීවිතේට. ඒක තමයි. අන්න ඒකට තමයි මේ කාලෙකින් අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඇත්තටම අර නලින් අයියා කලින් කිව්වා වගේ නත්තල මේ පාර තමයි අපි හරියටම සමරන්නේ. අපිට සමරන්න මේක දෙවියන් වහන්සේම දුන්න දෙයක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාව තමයි මේ අවස්ථාව. සමහරක් විට අපි ඊළඟ නත්තලේ ඉඳන් මෙහිම තවත් කෙනෙකුට උදව් කරනවා. අපි ආදරේ බෙදා ගන්නවා. මේ අවුරුද්දේ මගේ ප්ලෑන් ටිකක් තියෙනවා. මේ මගේ සැලසුම් ටිකක් තියෙනවා. මේවා මම ඉවර කරගෙන සමහරට අපිට හෙට දවසක් නැති වේවි. අර කලින් කොරිනක්කත් ඒ කතාවක් කිව්වා. මේක තමයි දවස. දෙවියන් වහන්සේ මේ දවසත් අපිට දීලා තියෙනවා. මේ අන්තිම දවස කියලා හිතන වැඩ කරත් කමක් නැහැ. ඔව් වැඩක්. අපි ඒ දවසේ හොඳ දේවල් ටික කරමු. අපිට ආයේ වගේ දවසක් නොලැබෙන්න පුළුවන්. හරි. සොර දූතයෝ ගයාවි ලස්සන සින්දුවක් ගීතයක්. මේ ඔය ඔරිජිනල් කැරෝල් එකක් මම සිං කරපු අපි සංගීත කණ්ඩායමක් හැටියට කැරෝල් ඇල්බම් එකක් කරා. ඉතින් ඔය ඇල්බම් එකේ එක ගීතයක් ඔය සම්පත් ෆර්නැන්ඩෝ පුල්ලේ තමයි ඔය ගීතයට පද රචන එකතු කරේ. මෙලඩි එක මමමයි දැම්මේ. හැබැයි මම උත්සාහ කරෙත් මේ නත්තලේ ඇල්බම් එක හරහා විවිධ පණිවිඩ අරගෙන එන්න මේ නත්තලේ කියවෙන. ඉතින් මේ ගීත 12ක් පමණ තියෙනවා මේ ඇල්බම් එකේ. ඉතින් බෑන්ඩ් එකේ හැමෝම ඔක සිං කරා. ඉතින් අපි දුන්නේ විවිධ විදිහේ පණිවිඩ. ඉතින් මේ සුරදූතයෝ ගයාවි කියන ගීතයත් එවැනි පණිවිඩයක් දීපු ගීතයක්. අපි ගීතය ගයමු. සුරදූතයෝ ගයාවි ජයගීතිකා ඇසේවි මගේ ජේසුනි ඔබේ මේ උපන් දිනේ අදයි උපන් දිනේ අදයිනේ දෙවිදු ආසිරි වහින වාසකි මගේ හිතම සතුට ආදරේ තියා දෙවිදු ආසිරි වහින භාසකි මගේ හිතම සතුට ආදරේ තියා සාමයේ කතාව හදවතේ ලියන්න ආන
නිසා ජීවිතේ පුරාම සුන්දරයි බොහොම ඔබ මා ළඟින්ම උන් නිසා සීතලේ ගැහෙන්නේ නත්තලේ ශ්‍රියාව ලෝකයේ පුරාම දැල්වුණා වේදනා විඳින්න ශෝක කන්දරාව සමිඳුනී කොහෙද හැංගුණා සුරදූතයෝ ගයාවි ජය ගීතිකා කැහිවි මගේ ජේසුනි ඔබේ මේ උපන් දිනේ අදයි උපන් දිනේ අදයිනේ දෙවිදු ආසිරි වහිනවා සකි මගේ හිතම සතුටේ ආදරේ තියා දෙවිදු ආසිරි වහිනවා සකි මගේ හිතම සතුට ආදරේ තියා කාලෙකට පස්සේ අපිට උදා වුණු හොඳම නත්තල සමරමින් අපි ඉන්නේ. නත්තලේ සතුට මිහිර ඇත්තටම අපිට දැනෙන කාලයක් වෙලාවක් මේ වෙලාව. ඉතින් චරණ ටීවී බලන ඔබටත් මේ නත්තලේ මිහිර අපි ලං කර දෙනවා. අපි ගොඩාක් ආදරය කරන නිර්මාණ ශිල්පීන් දෙන්නෙක් එක්ක මගේ ළඟින් ඉන්නේ නලින් පෙරේරා. අපි හැමෝම ආදරය කරන ගාන ශිල්පියෙක්. ඒ වගේම ඊට හැපැත්තේ කොරින් අල්මේදා. මේ දෙපළත් එක්ක අපි මේ නත්තල් රැයේ ඒ නත්තලේ මිහිර අරුත්බරව අපි සමරමින් ඉන්නේ. අකි මේ අක්කා කිව්වා පුංචි කාලේ එහෙම ගීතිකා ගායනා කරලා එහෙම නැහැ. විශේෂයෙන් එහෙම ගායනා කරලා නැහැ කියලා. හැබැයි මේ ගායනයේට දෙවියන් වහන්සේ විසින් ලබා දුන්නු දායාදයක් තියෙනවා. එහෙම අදහසක් තියෙනවද? නැත්නම් ආගම නිසා මේ වගේ දෙයක් ලැබිලා තියෙනවා. එහෙම විශ්වාසයක් තියෙනවද? අනිවාර්යෙන්ම විශ්වාසයක් තියෙනවා. මේ ටැලන්ට් එක මට ලැබුණේ උඩ අපේ ඉන්න දෙවියන් වහන්සේගේ දුන්න ඒ උඩින් ආව ටැලන්ට් එක. මොකද ගීත ගායනා කිරීම හෝ නර්තනය හෝ එක එක්කෙනාට එක එක ටැලන්ට්ස් තියෙනවා. මගේ මතය මගේ විශ්වාසය මට ලැබිලා තියෙන මේ ටැලන්ට් එක මට දෙවියන් වහන්සේ ලැබලා දුන්නේ. මොකද අද වෙනකන්වත් මම ස්කූල් එකකට වක්වත් මේ කියන්නේ මියුසික් ස්කූල් එකකට ගිහිල්ලා ඉගෙනගෙන වක්වත් එහෙම නැහැ. පවුලේ පසුබිමක් තිබුණා. පොඩි සංගීත පසුබිමක් වෘත්තීය මට්ටමින් නැති වුණාට ඉතින් ඒ දේවල් වලින් පික් අප් කරලා තමයි මල්ලිත් මමත් මේ මියුසික් මේ ඉන්ඩස්ට්‍රි එකට ආවේ. ඒ කෙසේ වෙතත් හැම මිනිස්සෙකුටම මම විශ්වාස කරන්නේ ඒ තියෙන ඒ ටැලන්ට් එක දෙවියන් වහන්සේගෙන් ඒ ලැබුණු ඒ දායාදය. එතකොට අපි දැනගන්න ඕනේ ඒ ටැලන්ට් එක කොහොමද අපි පාවිච්චි කරන්නේ. දැන් සමහරක් අය කොච්චර ටැලන්ටඩ් වුණත් ඉදිරියට කිසිම දෙයකින් ඇවිල්ලා නැහැනේ. ඉතින් එතනත් පොඩි ඒ කරුණු කාරණා තියෙනවා. දක්ෂතාවයේ උප්පරිමෙන්ම තියෙනවා. දැන් මම ගත්තොතින් මම ඇවිල්ලා මහා ලොකු ගායිකාවක් නෙමෙයි. මම හැමතිස්සෙම කියන්නේ. නමුත් අදටත් මෙහෙම ඉන්න හේතුවක් තියෙනවා. කාරණා හේතු තියෙනවා. නැත්තම් මේ පැන්ඩමික් අස්සේ ගොඩක් දේවල් ඒ සිද්ධ වෙන්නේ ඇයි? ඒ දේවල් සසඳලා බලන්න ඕනේ. ඉතින් එහෙම නිකන් වෙන දේවල් නෙමෙයි. අක්කා එතකොට අක්කා 70න් ආభాෂය අරගෙන 80 තමයි එන්නේ. නෑ 70න් නෙමෙයි. මම ඇත්තටම 80. ඔව් මම කියන්නේ 70 තිබ්බ ආభాෂයක් එක්ක අරගෙන 80 අග තමයි මම එන්නේ මියුසික් ෆීල්ඩ් එකට. එතකොට අක්කා ඔය අපි කියනවනේ ගුවන් විදුලිය ගත්තොත් 70 තමයි හොඳම කාලය කියලා කියන්නේ. ඔව්. එතකොට ඒවා අක්කලා අහලා තියෙනවා දැකලා තියෙනවා. අනිවාර්යෙන්. ඒවා අහලා තියෙනවා ගොඩක්. ඒවා තමයි තාම ඇඟේ තාම තියෙන්නේ. ඒ දේවල් ඒ පරණ ගීත කොච්චර මිහිරිද කොච්චර දැන් අර නලින් කිව්වා යාගේ අංජලිකා ගීතේ නිකන් කෝඩ්ස් එතකොට දන්නේ නැහැ 2 3යි. නමුත් ඒ කෝඩ්ස් 2 3න් ලස්සන ගීත කොපමණක් නිර්මාණය වෙලා තියෙනවද? කොච්චර ඒවා අදටත් කනට අලුත් පරම්පරාවටත් ඒගොල්ලන් හරිම ආසාවෙන් වැළඳගෙන තියෙන්නේ. ඉතින් එහෙම කෝඩ්ස් වල ප්‍රශ්නයක් නෙමෙයි. ඒ තියෙන පොඩි සිම්ප්ලිසිටි එකෙත්
ඒ ලස්සන තමයි එළියට අරන් තියෙන්නේ. වෙන්ද මේ වෙලාවට 70 ලංකාරනේ අපි අය බලන්නේ. ඒකට 70 ගීත ගැන තමයි අපි කතා කරන්නේ. ඔව්. දැන් අක්කත් කිව්වා 70 සින්දු තමයි අපි ඒ කාලේ ආදරය කරපු සින්දු. ඔව්. ඒ කාලේ නත්තල් ගීත කොහොමද ඇහුනේ? නත්තල් ගීත තිබ්බද වැඩිපුර ගුවන්විදුලියේ ප්‍රචාර වුණාද? මේ වගේම දැන් අද නම් සාමාන්‍යයෙන් පැය දෙකකට සැරයක් නත්තල් ගීතයක් අපිට ගුවන්විදුලියේ අහනවා. ඒ කාලේ එහෙම මට එහෙම ලොකු මතකයක් නැහැ. මොකද මේ තරම් කොහොම නත්තල් හරි ගීත නැද්ද ඒ දැන් කාලේ? ඉංග්‍රීසි channels වල නම් අනිවාර්යෙන්ම සිංහල channel වලත් එහෙම play කරන්න ඇති. ඔව්. නොවැම්බර් මාසේ නත්තල් ගීත කාලේ කියන්නේ නොවැම්බර් මාසේ වගේ අග වෙනකොට දෙසෙම්බරේ එහෙම ඔව්. ඒ කියන්නේ මේ තරම් නත්තල් ඒ කාලේ මාධ්‍යෙන් තිබ්බේ නැද්ද? මාධ්‍යයෙන් තිබෙන කියන්නේ අපිට තිබුණ ඉතින් එකම මාධ්‍ය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තමයි. ඉතින් ඒ කාලේ අපිට ඇහෙන්නේ බොහොම අර Limited අනිල් නේ? ಭಾರತಿ මහත්තයා කියන බෙත්ලේම් පුරේ ගීතය ඒක අර ජිම් රීස්ගේ ජිංගල් බෙල්ස් වගේ අපිට ඇහෙන්නේ ඕක ඇහෙන්නේ තමයි. ඒවා තමයි. ඔව්. එතකොට තව අපි එකක් අහලා තියෙනවා 6-8 එකක් තියෙන්නේ නත්තල් සියා පුළුන් වගේ. පුළුන් වගේ අනේ ඔය සිද්ධ තමයි අපි ඒ කාලේ ඇවිත්. බයි දැන් මේ වෙද්දී නෑ දැන් වෙනකොට මං හිතන්නේ නෙමෙයි. ඔව් ඒක කමර්ෂියලයිස් වාණිජ පැත්තෙන් ගොඩක් ඉදිරියෙන් ගිහිල්ලා ඉතින් සින්දු ඩෙකොරේෂන්ස් මේ shops වල මේ සරසලා තියෙන විදිහේ ගොඩක් වෙනස්. ඉස්සරට වඩා අනිවාර්යයෙන්ම. ඔව්. දැන් වෙනස්. ඔව්. දැන් මමත් අහලා තියෙන දෙයක් තමයි ඔය දැන් 70 80 දී බොහෝ විට නිර්මාණය වෙලා තිබ්බේ බටහිර ගීතවල තනුව ඇසුරෙන් සිංහල ගීත. දැන් නලින් අයියලා අක්කලා වගේ කට්ටිය අලුත් ගීත නිර්මාණය කළා අපේ රටේ. දැන් අලුත් ගීත නිර්මාණය වෙමින් පවතිනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒ අතර තමයි අපි අක්කගේ සින්දුවක් අහන්න යන්නේ පෘතුගීසි අපිට ගීතය. කොහොමද මේ ගීතය නිර්මාණය වෙන්නේ? පෘතුගීසි සින්දුව නිර්මාණය වෙන්නේ මගේ බෑන්ඩ් එක තිබුණු කාලේ 2010 ඉඳලා අවුරුදු 7ක් 8ක් මට මගේ බෑන්ඩ් එක තිබ්බා. එතකොට මේ බේස් ගිටාර් වාදනය කරපු එරංජන් පෙරේරාගේ අතින් තමයි ওই ගීතය නිර්මාණය වෙන්නේ. ඉතින් අද වෙනකොට ඒ හොඳ ප්‍රතිචාර ලැබිලා ඒ හොඳ තනුවක් ලස්සනට එයා ඒක නිර්මාණය කරලා දුන්නා. ඉතින් thank you කියන්න ඕනේ රංජන්ට ආයෙත්. මේ ඔව් එහෙම තමයි ගීතය නිර්මාණය වුණේ. එයාගේ පද රචනය සහ එයාගේ මියුසික් තනුව. ඔව්. ඔව්. හොඳයි. අපි ගීතය ගායමු. Okay. Purtugisi අපට කියලා දුන්න තාලේ අපි රින්නවා යලා නැටමු සෙවම සාදේ එන්ජෝ ගිටාර් ගහලා බයිලා ගීත ගයලා ඉන්න ටිකේ ඉදිමුකෝ අපි සෙවම ප්‍රීතියෙන් Purtugisi අපට කියලා දුන්න තාලේ අපි රින්නවා යලා නැටමු සෙවම සාදේ එන්ජෝ ගිටාර් ගහලා බයිලා ගීත ගයලා ඉන්න ටිකේ ඉදිමුකෝ අපි සෙවම ප්‍රීතියෙන් let's go කොහේ ඉඳන් කිව්වත් අර රෙව් දෙයි බයිලා කොහේ ඉඳන් කිව්වත් අර රෙව් දෙයි බයිලා ඒ කාලේ වැඩ දාලා නැතුවා වාගේ තාලේ ඇසුණක් ඇති කට්ටිය මැද සාදේ ඒ කාලේ වැඩ දාලා නැතුවා වාගේ තාලේ ඇසුණක් ඇති කට්ටිය මැද සාදේ පෘතුගීසි අපට කියලා දුන්න තාලේ අපි රින්නවා යලා නැටමු සෙවම සාදේ එන්ජෝ ගිටාර් ගහලා බයිලා ගීත ගයලා ඉන්න ටිකේ ඉදිමුකෝ අපි සෙවම ප්‍රීතියෙන් one more time
අපට කියලා දුන්න තාලේ අපි රින්න වගලා නටමු සමම සාදේ එන්ජෝ ගිටාර් ගහලා බයිලා ගීත ගයලා ඉන්න ටිකේ ඉදිරියෝ අපි සමම ප්‍රීතියේ පුරුතුගිස්සි අපට කියලා දුන්න තාලේ අපි රින්න වගලා නටමු සමම සාදේ එන්ජෝ ගිටාර් ගහලා බයිලා ගීත ගයලා ඉන්න ටිකේ ඉදිරියෝ අපි සමම ප්‍රීතියේ අනේ ඉන්න ටිකේ ඉදිරියෝ අපි සමම ප්‍රීතියේ ඉන්න ටිකේ ඉදිරියෝ අපි සමම ප්‍රීතියේ Thank you. ජේසුනි ඔබ ජීවමානයි ජේසුනි අප ඔබගේමයි ජේසුනි ඔබ ජීවමානයි ජේසුනි අප ඔබගේමයි Bethlehem පුරේ දිලිඳු ගවලනේ ඔරුව තුලේ සිසිලේ නිදයි ජේසු බිලින්දා ජේසු බිලින්දා ලෙලෙන කැන්දිදී අමුතු තරුවකි ලෙලෙන කැන්දිදී අමුතු තරුවකි අඳුර මැදින් එළිය මවයි ජේසු බිලින්දා ජේසු බිලින්දා ඇත්තටම එදා නත්තල් දවස ඒ දිලිඳු ගවලනේ ඉහලින් පෑවූ තරුව මුළු ලෝකෙම අඳුර නැති කරලා ආලෝකය උදා කර දෙන තරුවක් කියලා ඒ කාලේ බෙත්ලෙහෙම උදවිය හිතන්න නැතුව ඇති. හැබැයි අද වෙනකොට මුළු ලෝකයාම අඳුරින් ගලවාගෙන ආලෝකය වෙත ගෙන යන්නට එදා උන්වහන්සේ දේශනා කළේ ධර්මයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ ධර්මය නැවත දකින්න හොඳම දවසක් තමයි අද මේ දවස. හිතලා බලන්න දැන් නත්තල් කීයක් නම් අපි සමරන්නේ නැද්ද? ඉතින් ඒ නත්තල් සහ මේ නත්තල් අපි ඒ විදිහටම සමරනවද? එහෙම නැත්නම් මේ නත්තලින් එහාට තව ටිකක් පරිණත වෙලා ලෝකය දැකලා මිනිසුන්ගේ ජීවිත දැකලා අපිව දැකලා අපි ගත කරනවද කියලා. එහෙම වුණොත් අපිට පුළුවන් තරම් සරල ජීවිතයක් ගත කරන්න. මේ සරල බව ලං කරගන්න තරමට ඇත්තටම ජීවිතේ මිහිර විදින පුළුවන්කමක් තියෙනවා. ජීවිතය සංකීර්ණ කරගන්න අපි නූල් බෝලයක් වගේ පැටලෙනවා. හැබැයි පටල ගන්න නැතුව අවබෝධයෙන් අපිට ගත කරන්න පුළුවන් නම් මේ අදින් පස්සෙවත් තවත් අවබෝධ කරගෙන ජීවිතය ගත කරන්න පුළුවන් නම් මේ ජීවිතයේ තියෙන සුන්දරත්වය අපිට විඳින්න පුළුවන්කමක් ලැබේවි. හරි. ඒ හැම දෙයක් ගැනම හිතන්න හොඳම වෙලාවක් තමයි මේ වෙලාව. නත්තල අපි බොහොම සතුටින් පිළි අරගෙන ගත කරමින් ඉන්න වෙලාවේ චරණ ටීවී අපිත් හිතුවොත් එක්ක නත්තලේ සතුට බෙදා ගන්න නලින් පෙරේරා ඒ වගේම කොරින් අල්මේදා මේ දෙදෙනාත් ඉන්නවා. අද ගීත මතක සමග මේ නත්තල ගැන හරවත් දෙයක් කතා කරන්න. ඇත්තටම අපි අහන්න ඕනේ හොඳ දේවල්. හොඳ දේවල් වලින් තමයි ඔළුව පුරව ගන්න ඕනේ. අපිට එහෙම නේද අයියේ. අමතක ගන්න බෑ. හොඳ දේ කියන්නේ හරි දේ කරන්න. හොඳ දේ කියන්නේ හරි. අන්න ඒක තමයි. ඒ දේ තමයි කරන්නට ඕනේ. මේ හොඳ දේවල් වලින් අපි ඔරුව පුරවා ගමු. අපිට එහෙම මෙහෙන් අර කුලම් පාරවල එනවා වගේනේ සැඩ මාවෘත එනවා වගේ ඕන නැති දේවල් එයි. ඒවා ඉතින් අපි මෙහෙන් අහලා එහෙම පිට කරන්නේ. ප්‍රශ්නේ වෙලා තියෙනවා දන්නවද? ගොඩක් බහුතරයක් වූ කතෝලිකයෝ හිතාගෙන ඉන්නේ ජේසුස් වහන්සේ මේ ලෝකෙට ආවා කිව්වා වගේ අඳුරෙන් අපිව ගලවගෙන අපිට ආලෝකය දෙන්න. දැන් ඔය සිතුවිල්ලම තමයි හෙනේට හිටලා තියෙන්නේ. ඇයි උන්වහන්සේ ඇවිල්ලා අපිව ගලවගෙන යයි. එහෙම හිතාගෙන කරන්න පුළුවන් අන්තිම ජරා වැඩ ටික කරගෙන ජීවත් වෙනවා. උන්වහන්සේ ආවේ උන්වහන්සේ වෙලා තියෙන මේක අපිව ගලවගෙන යන්න. හැබැයි පව් ගමන් කරන්න පුළුවන් කියලා. නෑ නෑ ඒ ඔයාලට තේරෙනවද මම සාමාන්‍ය මිනිස්සෙක් මෙතන ඉඳන් ගෙදර ඉඳන් අර එළියේ තියෙන ජරා වැඩ ඔක්කොම කරලා ඇවිල්ලා අනේ ජේසුනි මාව එකෙන් බේර ගන්න අනේ ජේසුනි මාව එකෙන් ආරක්ෂා කරන්න. ඒක දැන දැනනේ කරන්නේ. දැන දැන කරනවා.
එතකොට හිතනවා ඔව් ජේසු අපිට කමාව දෙනවා. ඔව් මම ඒක තමයි දැන් මේ ගායනගේ කතාවෙන් මම අල්ලගත්තේ ක්‍රිස්තුස් වහන්සේ ගැලවෙන විදිය පෙන්නලා තියෙනවා. උන්වහන්සේ ඇවිල්ලා අපිව ගලවගෙන යන්න දෙන්නේ නැහැ. ගැලවෙන විදිය පෙන්නලා තියෙන්නේ. ඒක අපි බුද්ධිමත් ප්‍රායෝගික වෙන්න කියන්නේ ගම. ඒ කියන්නේ අපි ගෙදරට වෙලා ඉඳගෙන තියෙන නරක වැඩ ඔක්කොම කරා කියලා උන්වහන්සේ අපි ගලවගෙන යන්නේ නැහැ. ගැලවෙන විදිය කියලා තියෙන වැරදි කරන්න කමන්නේ වෙන්න පුළුවන්. අතපසු වීම සිතින් වචනින් ක්‍රියාවෙන් හෝ අතපසු වීමෙන් අපිට වැරදි වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි අපිට පව් සමාව දීම තියෙන්නේ. අපිට මේකෙන් ගැලවෙන විදිය කියලා දුන්නම ගැලවෙන්න උත්සාහ කරන වැඩේ තියෙන්නේ අපේ අතේ. ඒකට ජේසුස් වහන්සේ ඉන්නේ නැහැ. අකර කතාවට දැන් අපි කියනවානේ වැරදි කිරීම මිනිස් ගතියක් සමාව දීම දේව ගතියක්. එහෙම කිය වැරදි කරනවා. එහෙම කිය ඔව්. ඉතින් එහෙම හරි මෝඩයි. වැරදි කරනවා කියන එක හරි සාපේක්ෂයිනේ. දැන් ඕනම කෙනෙක් හිතනවා සමහරක් විට හිතනවා මේක වැරද්දක් තමයි. මේක එක්ක හිතනවා මේක කවුරුත් දන්නේ නැහැ මම විතරයි දන්නේ. එහෙම නැත්නම් හිතනවා මේ අනිත් අය ඊට වඩා වැරදි කරනවානේ. අන්න එහෙමත් හිතන කට්ටිය ඉන්නවා. එයාගේ වැරදි දිහා බලපුවම මගේ වැරදි මෙච්චරයි කියලා ඉතින් මෙහෙම ඒක මෙච්චර පොඩි වැරැද්දක්ද ලොකු වැරැද්දක්ද කියලා එතන එහෙම ලොකු මේ එහෙම ගණන් ගන්න බෑ. වැරැද්දක් කියන්නේ වැරැද්දක්. පොඩියට හරි ලොකුවට හරි වැරැද්දක් කියන්නේ වැරැද්දක්. ඉතින් සිතින් වචන. ඔව්. සිතින් කියන්නේ වචනයට පෙර සිතුවිල්ල. හිතුවත් ඒක වරදක්. ඔව්. වරදක් කරන්න හිතන එකත් වරදක්. ඔව්. අන්න හරි. ඒක වැරද්දක් කරා අන්න හරි. ඒ කියන්නේ වැරද්ද කරන්න කලින් අපි හිතනවානේ. සිතුවිල්ලත් වැරද්දක්. එතකොට සිතුවිල්ලෙන්ම ඒක ක්ලිප් කරලා ඒක නිපිට ඉන් ද බඩ් කියන්නේ ඒක එතනින්ම විනාශ කරන්න ඕනේ එතන. ඒ කියන්නේ තමාටම සමාව දෙන්න. තමාගේ හෘද සාක්ෂියට ඒ තමයි මම අර කලින් කිව්වා වගේ හැම තිස්සෙම තමන් තුලට හැරෙන්න ඕනේ. තමන් දිහා බලන්න ඕනේ. තමන්ගේ හිත තුලට හැම තිස්සෙම තමන් තුල ඉන්න ඕනේ. එතකොට අර හැම දෙයක්ම සිතවිල්ල පවා එතකොට ලොකු බයක් හැදෙනවා. ලොකු බයක් එනවා. නෑ මට මෙහෙම ඉතින් ගෑනවා නිකන්. ඔව්. මේ නෑ ඒකට පුරුදු නාම එකයි කියන්නේ. ඒකට පුරුදු නාම හරි ලස්සනයි. හරිම ලස්සනයි. සිතුවිල්ල තමයි ලොකු විනාශයකට මුල වෙන්නේ. අනිවාර්යයෙන්. නේද? දැන් නලිනය කිව්වා වගේ වැරදි කරලා සමාව දෙයි කියලා බෑ. සමාව ඒ කියන්නේ වැරදි නොකරන පාර පෙන්වලා දීලා තියෙන්නේ. අපි ඒක යන්න ඕන. ඒකයි. අපි මේ දැන මේ දේවල් කරමු. ගානක් වැරදි කරාට ප්‍රශ්නයක් නෑ. අද තීරුම් ගන්න ඕන. හෙට සිට මම මේ වලින් මිදිලා මම අලුත් මනුස්සේ ඒ ටිකම ඇති. ඒ ටිකම ඇති. ජේසුස් වහන්සේට ලං වෙන්න දෙවියන් වහන්සේට ලං වෙන්න ඒ ටිකම ඇති. ඒකෙන්ද අපි තේරුම් ගන්න එකයි අපි වැරදි කර හිටියා කියලා මට ඊයේත් කරා ජේසුස් වහන්සේව පිළිගන්න ඕනේ තමන්ව. තමන්ගේ ජීවිතයට. එතනින් එහාට එතකොට තමන්ට අර සිතුවිල්ල පවා නිකන් අම්මෝ I just need to take it away කියන එක. like ඒ feeling එක එනවා අනිවාර්යෙන්. එහෙම තේරුම් ගත්ත කෙනා තුලයි උන්වහන්සේ ජීවත් වෙන්නේ. ඔව්. හරි. අපි තවත් ලස්සන නත්තල් ගීතයක් අහමු. අයියේ නත්තල් ලැබෙදිලා. නත්තල් ලැබෙදිලා ගීතය මට ලබා දෙන්නේ ගරු සමන් මැක්සිමස් පියතුමා. උන්වහන්සේ මේ ඇල්බම් එක කරද්දී උන්වහන්සේට කතා කළා ඉල්ලීමක් කරා ලස්සන නත්තල් ගීතයක් ලියලා දෙන්න කියලා. ඉතින් උන්වහන්සේ බොහොම ලස්සන පදපේලි කීපයක් අපිට ලබා දුන්නා. මේ ගීතය ගොඩක් සමහර අයත් මේක ගායනා කරන තැනට ආවා. මොකද මේ ඇල්බම් එකේම ලස්සන ගීතයක් වශයෙන් මේක ගොඩක් එළියට ආවා. ඉතින් මම ගොඩක් සිල්වන්ත වෙනවා උන්වහන්සේට මේ ලස්සන පදවලක් ලබා දුන්නට. අපි එන ගීතය අහමු දැන්. සැතපෙන බිලිඳු පුතේ ඉපදීලා බෙත්ලෙහෙමේ ජේසු කුමරු නාමේ නත්තල් ඇවිදිලා සුරලෝ කී ගයලා සැමසිත් පවුකිලිටෙන් මුදවා හදවත් දෙව් ප්‍රේමෙන් පුරවා
රකිමින් සිටියේ රෑ සුරදුතුන් ගී ගයා එපවක් සැලකල රෑ ගවහලයි සුරලොබයි තරුවෙන් යා කළ රෑ මෙසියස් රුවතුටු රෑ මරිමවුගේ උකුලේ සැතපෙන බිලිඳු පුතේ ඉපදීලා බෙත්ලෙහෙමේ ජේසු කුමරු නාමේ ජේසු කුමරු නාමේ නත්තල් ඇවිදිල්ලා සුරලෝ ගී ගයලා සැපසිත් පව්කිලිටෙන් මුදවා අදවත් දෙව් ප්‍රේමෙන් පුරවා නරනිදුන් තුවරලා සුවඳලා තුරැගෙන්නේ ගවලෙනේ සුරරජුන් ඉපදුණු පුවතගෙනේ මහිමයයි ලෝපුරා සුරගී හඬ ඇසුනේ සාමයේ හඬ ඇසුනේ මරිමවුගේ උකුලේ සැතපෙන බිලිඳු පුතේ ඉපදීලා බෙත්ලෙහෙමේ ජේසු කුමරු නාමේ ජේසු කුමරු නාමේ නත්තල් ඇවිදිල්ලා සුරලෝ ගී ගයලා සැමසිත් පව්කිලිටෙන් මුදවා අදවත් දෙව් ප්‍රේමෙන් පුරවා නත්තල් ඇවිදිල්ලා සුරලෝ ගී ගයලා සැමසිත් පව්කිලිටෙන් මුදවා අදවත් දෙව් ප්‍රේමෙන් පුරවා හැමෝටම තමන්ගේ ජීවිතය ගැන අරමුණක් තියෙන්න ඕනේ. තමන්ට තමන්ගේ ජීවිතය තෝරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ නලින් අයියත් එහෙම තමයි උසස් පෙළ කරන්න ගිය එක විෂයක් කරේ තව එකක් තේරුම් ගත්තේ තව එකක්. එහෙම වෙලා අන්තිමට තේරුම් ගත්තා නෑ. සංගීතය තමයි මගේ පාර කියලා. අයි කොහොමද ඒ ගමන සිද්ධ වෙන්නේ? ඒක ඉතින් ඇත්තටම මේ ජීවිතය ආයෙ පොඩ ආපස් වෙලා බලුවා. මම මියුසික් වලට ලැබි කම් කොහොමදක් තිබුණා. උසස් පෙළ කරද්දී ඇත්තට මම ගණිත විෂය බයෝසයන්ස් තෝරගත්තේ විද්‍යා විෂයන් තෝරගත්තේ මාස 6ක් යද්දි තේරුණා වැඩි ජෝන් බාස්ට් යන ලකුණු පේනවා වලට යලා යන ලකුණු පේනවා ඒ වෙලෙත් මම මියුසික් එක තමයි එතකොට ඒ වෙලේ මම මගේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා මම ඒ අවුරුද්දේ මම පාසල ඇවිල්ලා හලාවත ශාන්ත මරියම් මහාවිද්‍යාලය එතකොට ඔය කාලේ මම සිංගින් කම්පිටිෂන් එකක් ඕගනයිස් කරනවා. ඒකට මියුසික් දෙන්න තමයි මේ ඉස්කෝලේම ළමයි එකතු වෙලා බෑන්ඩ් එක ඇදුවේ. එතකොට බෑන්ඩ් එකට නම තිබෙත් හිටපු විදුහල්පතිතුමා සහෝදර ඇලෝෂියස් සහෝදරතුමා උන්වහන්සේ අප අතර නෑ අද. ඉතින් මම මේක දකින්නේ මෙහෙමයි. ඔය අපේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු වරදක් තියෙනවා. තමන් ආසදේ තෝරගෙන යන්න අවකාශය නැතිකම. අපි පුරුදු කරලා තියෙන්නේ ටියුෂන් පලයන් ඩොක්ටර් කෙනෙක් වියන් ඉංජිනේර කෙනෙක් වියන් ප්‍රොක්ටර් කෙනෙක් වියන් එතනින් එහාට මේ රට තුල දැක්ක අමුතුයක් නැහැ. අපි මේවා අපේ ඇම්මට අපේ විශේෂ කරගත්ත දේවල් මේවා. එතකොට මම කියන්නේ ඒකයි මම සීලුම දෙමව්පියන්ට මම බොහොම විවෘතව ආරාධනා කරනවා මේක තම දරුවන්ගේ ඇතුළාන්ත හැකියාව අඳුරගන්න. ඒ හැමෝම පොතට පතට දක්ෂ නැහැ. විවිධ හැකියාවන් වලට කඩයිමක් අරන් විශේෂයෙන් ජනාධිපතිතුමන්ට මම ඉල්ලා සිටිනවා. අධ්‍යාපනයේ ක්‍රමය වහම වෙනස් කරන්න.
මේ හැමෝගෙම හැකියාන් වලට හොඳ තැනක් කරන් දෙන්න. මොකද කොයින් අපිට මේ ඇමතිපිච්චින්ද මෙහෙම කරගෙන අපිට ඒ කාලේ ඔය ඇකඩමික් පරිසරයක් තිබ්බනම් අද අපිව අල්ලන්න හම්බෙන්නේ. ඇත්තටම අදටත් නැහැනේ. හරිද? ඇකඩමික් අපිට මොන පහසුකම්ද තිබුණේ? ඒවා කිසි දෙයක් නැතුව අපි මේ අපේ මම දෙන එකම උදාහරණය මගේ පුතා A levels කරන්න ඇවිල්ලා A levels කරන්න පාස් වුණා. මාස දෙක තුනක් යනකොට මිනිහා ඇවිල්ලා මට කියනවා මටයි වයිෆ්ට ඇවිල්ලා කියනවා ඔය දෙන්නගේ සල්ලි නාස්ති කරන්න නැතුව මගේ කාලෙත් නාස්ති කරන්න නැතුව මං කරන්න කැමති දේ කරන්න ඉඩ දෙනවාද කියලා. මොකද ඔයා කැමති දේ? මට ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න ඕන කියලා කිව්වා. බලන්න එයාගේ තියෙන අම්බල දැන් මගේ අහලකවත් නැති දෙයක් නේ. දැන් සාමාන්‍ය ගත්තොත් මගේ පුතා ගායකෙක් වෙයි. බෑ මම යොමුවක්වත් දුන්නේ නැහැ මේක කරන්න හරි කරන්න. මට මාවම ආවර්ජනය වුණා උසස් පෙළවදී මම කරපු දේම පුතා මට අනිත් පැත්තට දෙනවා දැන් මේක. මම වචන දෙකක් හිතුවේ නැහැ මං කෙලින්ම ගිහිල්ලා ෆාදර් එක්ටව හම්බෙලා කතා කරලා ඉස්කෝලෙන් අස් කරගත්තා. එයා කැමති මාධ්‍ය ඉගෙන ගන්න ඉඩ ඇරියා. මට ප්‍රශ්නයක් නෑ සල්ලි අරන් එනවද මාසෙට ප්‍රශ්නයක් නෑ. ඔතෙන්දී මට යමක් එකතු කරගන්න ඕනේ නැලේ දැන් අපේ ජෙනරේෂන් එක ගත්තාම ඒක වෙනස් ටිකක්. ඔය ඉස්සෙල්ලා කිව්වා වගේ නීති රීති තිබ්බා ටියුෂන් යන්න අර. හැබැයි අපේ දරුවන්ට අපි ඒ ඔයත් කරා වගේ තමයි මම මගේ පුතාටත් ඒ කාලෙදී ඇවිල්ලා කිව්වා යාට ඇඩ්වර්ටයිසින් කරන්න ඕනේ කියලා. දැන් මං යාව ස්ටේට්ස් වලට හිතන් ඇමරිකාවට ඇරියානේ ස්ටඩි කරන්න. එතකොට යා අපව හැරිලා ආවා. අවුරුද්දක්වත් ගියේ නැද්ද කොහෙද? ඉතින් එතකොට යා මට ඩිරෙක්ට් කිව්වා මට කැමති දේ මට කරන්න දෙන්න. මොකක් හරි වැරැද්දක් වුණාත් මම ඒ බ්ලේම් එක මං ගන්න කැමතියි කියලා මගේ පුතා කිව්වා. මං එවෙලම කිව්වා okay you just do what you like කියලා. just do. අද වෙනකොට මගේ පුතා ඒක මට ප්‍රූව් කරලා තියෙනවා දහස් වාර ගණනක්. අද වෙනකොට එයා ඔස්කා සම්මානයට එයා ඇඩ් කරපු මූවි එකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් බලන්න මම යාව වෙනත් මාර්ගවල යවුවා. ඉතින් දෙමව්පියන්ට නලින් කිව්වා වගේ මේ ළමයින්ට බල කරන්න එපා, වද කරන්න එපා. එක්ක ටියුෂන් යන්න, එක්ක ක්‍රිකට් ගහන්න යන්න, එක්ක ඒ දේවල් ළමයාගේ මොකද්ද තියෙන හැංගිච්ච දක්ෂතා ඉස්මතු කරලා බලන්න මොකද්ද සහ ඒකට දෙන්න පුෂ් එක. ඔක කොරින් ගත්තම දෙවියන් වහන්සේ අපේ විවිධාකාර විදිහට මවලා තියෙනවා. අනිවාර්යෙන්. එතකොට ඒක යටපත් මනුෂ්‍ය විසින් යටපත් කරලා තියෙනවා. ඒක තරම් පාපයක් තවත් නැහැ. අනිවාර්යෙන්. ඒ නිසා ඒකට දැන් මට මතකයි මම බයෝ සයන්ස් වලින් ගැලවෙනකොට මගේ තාත්තා ජීවිතේ පළවෙනි අතර මම ඇස් වලින් කඳුළු වැටෙන දැක්කේ. මට තේරුණා ආයෙ මම පවුලේ වැඩිමලා. තාත්තගේ හිතේ මොනතරම් පැතුම් තියෙන නැද්ද මම දොස්තර කෙනෙක් වෙලා. හැබැයි මම ඒ කඳුළු වලට සාධාරණ කිෂ්ඨ කරනවා කියන අර වගේ පුතා කිව්වා වගේ මම ඒක කරා. ඉතින් අද ඒ දෙන්න සතුටින් ඉඩ දෙන්න ඕනේ. දෙමාපියන් දරුවන්ට ඒකට ඉඩ දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයා හොඳ කාලෝචිත ප්‍රශ්නයක් ඔක. සහ මේක යොමුව ගන්න නම් මේ රට පාලනය කරන ඇත්තෝ මේකේ වගකීම ගන්න ඕන. දරුවන්ගේ අවශ්‍යතාවය ඔවුන්ව අඳුරගන්න යටි තල ඉඳලා අඳුරගන්න. පාසල් වලට ඒවට ඉඩකඩ දෙන්න. අඩුම ගන්න මේ කලාව ගැන විතරක් නෙවෙයි මම මේ කතා කරන්නේ. අපිට වඩු වැඩ. anything. in general. හැම පැත්තෙම චිත්‍ර කලාව මේ වලට පරිසරය හදන්න ඒ වගේම ඒ වලින් හම්බ කරන්නත් මාධ්‍ය හදන්න. මේවා කරන්න බැරි දේවල් නෙවෙයි. කරන්න පුළුවන්. බැරි නම් කියන්න අපි කරලා දෙන්න. දැන් නලින් පෙරලා ගැන කතා කරද්දි මේරියන්ස් අපිට අමතක කරන්න බෑ. මේරියන්ස් රටම දන්නවා. දැන් ලෝකෙත් වැඩි දෙනෙක් දන්නවා. ලොකු තැන් වලට ගියා. මේරියන්ස් ගැන කතා කරද්දි අමතක කරන්න බැරි ගීතයක්. අපි ඊළඟට අහන්නේ ගීතේ අහලා ගීතය අයත් දැකලා අපි මේරියන්ස් ගැන කතා කරමු. Ay 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 ha re ri ri. 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 Sundaraya hinsakai. ඔබ හරිම ලෙන්ගතුයි. දවසින් දවසට මම වැඩියෙන් ආදරේ. මගේ හිතේ පෙරී තිබෙන හැඟුම් කෝටියයි. මම තාම එයින් ඔබට කීවේ භාගයයි. මම තාම එයින් ඔබට කීවේ භාගයයි. සුන්දරයි අහිංසකයි. ඔබ හරිම ලෙන්ගතුයි.
දවසින් දවසට මම වැඩි වැඩියෙන් ආදරේ මගේ හිතේ පෙරී තිබෙන හැඟුම් කෝටියයි මම තාම එයි ඔබට කීවේ භාගයයි මම තාම එයි ඔබට කීවේ භාගයයි දෙකලල් පැතුමන් අතරින් ඔබ ගැන සිතමින් අලුතින් හුස්මක් අරගන්නම් නිකලල් පැතුමන් අතරින් ඔබ ගැන සිතමින් අලුතින් හුස්මක් අරගන්නම් ලෝතට ගත් හෙළුවක් ලෙස සැනසෙමින් ඔබ සිපගෙන මගලාට ලංකරගන්නම් සුන්දරයි අහිංසකයි ඔබ හරිම ලෙන්ගතුයි දවසින් දවසම මම වැඩි වැඩි ආදරේ මගේ හිතේ පෙරී තිබෙන හැඟුම් කෝටියයි මම තාම එයින් ඔබට කීවේ භාගයයි මම තාම එයින් ඔබට කීවේ භාගයයි පෙරසිට සසරේ භවයෙන් භවයට මෙලෙසින් එන්නට ඇත අප වෙන් නොවෙමින් පෙරසිට සසරේ භවයෙන් භවයට මෙලෙසින් එන්නට ඇත අප වෙන් නොවෙමින් මාහදගත් පින්වන්තිය හැමදාමත් මගේ පන ඔබ සදදරෙන් මං සුරකින්නම් සුන්දරයි අහිංසකයි ඔබ හරිම ලෙන්ගතුයි දවසින් දවසට මම වැඩි වැඩියෙන් ආදරේ මගේ හිතේ පෙරී තිබෙන හැඟුම් කෝටියයි මම තාම එයින් ඔබට කීවේ භාගයයි මම තාම එයින් ඔබට කීවේ භාගයයි සුන්දරයි අහිංසකයි ඔබ හරිම ලෙන්ගතුයි දවසින් දවසට මම වැඩි වැඩියෙන් ආදරේ මගේ හිතේ පෙරී තිබෙන හැඟුම් කෝටියයි මම තාම එයින් ඔබට කීවේ භාගයයි මම තාම එයින් ඔබට කීවේ භාගයයි ආයි 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 ආරේ රී රී දඩ පුතා ආයි 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 ආරේ රී රී 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 ay 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 riri ay 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 riri ay 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 riri Jesuni ඔබ ජීවමානයි ජේසුනි අප ඔබගේමයි සුන්දරයි අහිංසකයි කොහොමද ගීතය නිර්මාණය වුණේ? අපි අහව ගීතය. සුන්දරයි අහිංසකයි. ඒක හරිම සුන්දරයි කතාව. මොකද මේ ගීතය අපිට මුල් කාලේ ඉඳලම මම විශේෂ මතක් කරන්න ඕනේ මගේ ජීවිතේ මට අර රෝල් මොඩලයක් විදියට හිටියේ ජිප්සිස් නායක සුනිල්. සුනිල් හැමදෙස්සෙම කිව්වේ උඹටයි කියලා සින්දු හදාගනි. ඔහොම මම කිව්වේ. ඉතින් මට ඒ පුරුද්ද තිබ්බ හැමතිස්සෙම සංගීත කණ්ඩායමට ඔරිජිනල් සොන්ග්ස් කරන්න ඕන කියන එක. එතකොට ඒ කාල වකවානුවේදී තමයි මේ ගීත හැදෙන්නේ. මේ ගීතය පද රචනය කරන්නේ හේමශ්‍රී හල්පිට.
සංගීත තනුව නිර්මාණය කරන්නේ සංගීත වික්‍රමසිංහ. ඉතින් වෙනම ස්ටයිල් එකක්. ඒ කාලේ සංගීත වික්‍රමසිංහ පැදෙන පිට රටින් ඉඳලා ලංකාවට ආපු මුල් කාලේ. එයාගේ තාලවල තිබ්බ වෙනස් හැඩයක්. ඉතින් මම ඒකට ගොඩක් කැමති වෙලා හිටියා. ඉතින් අපේ ඉල්ලීම බොහොම ආසාවෙන් බාර අරගෙන ලස්සන මෙලඩියක් කළා. මේරියන්ස් කොහොමද ඒ හැදෙන්නේ? මේරියන්ස් හැදෙන්නේ මං කිව්වේ එකයි. 88 මම උසස් පෙළ කරන කාලේ. අර මං ඉස්සෙල්ලා කතාව කිව්වේ. එතනින් තමයි මේරියන්ස් ආරම්භය ගන්නේ. නමුත් ඒක දරික පළවෙනි සංගීත කණ්ඩායම. නෑ. මම ගීත ගායනයට එළඹෙන්නේ 1985 ඕ ලෙවල් කරන කාලේ නයිටින්ගේල්ස් කියලා සංගීත කණ්ඩායමක් තිබ්බා. ඒකත් අපි පාසලෙන්ම තමයි ආවේ. ඒකේ ගායකයෙක් විදිහට මම ගීත ගායනා කරා. ඒ කාලේ මම සීටි ෆර්නැන්ඩෝ මහත්තයාගේ ගීත තමයි ගායනා කරේ. ඔය කාලෙත් එක්ක ඉගෙනීමේ දේවල් වෙද්දී ඉතින් සංගීත කණ්ඩායමින් බැහැර වෙලා උසස් පෙළට ආවා. ඒ අතරතුරේ මේරියන්ස් හැදෙනවා. හැබැයි මට සංගීත කණ්ඩායමක් ඉදිරියට කරගෙන යන්න ඕනයි කියලා අරමුණක් තිබුණේ නැහැ. මගේ එකම ආසාව තිබ්බේ ගායකයෙක් වෙන එක. ගායකයෙක් වෙන සීනේ තිබ්බේ. නමුත් සංගීත කණ්ඩායම පළවෙනි ප්‍රසංගය 1988 පෙබරවාරි 11 ආරාධිත අමුත්තටාවේ විශාරද ජයකොඩි මහත්මයා ඒ කාලේ. ඇවිල්ලා අපිට කියනවා මේ වගේ සංගීත කණ්ඩායමක් මම කොළඹ පාසලක දැක්කා. හැබැයි ඒ සංගීත කණ්ඩායමට වඩා මේරියන්ස් අති විශිෂ්ටයි කියලා. අපිට මාර මොරාල් එකක් දුන්නා යා. මාර හැඟීමක් දුන්නා. ඒ වචනය සා එදා කිව්වා යා. ඒක ඊපෙරදත් එදා යක කියනවා. හැබැයි මම අද කියනවා මේ සංගීත කණ්ඩායම දවසක රටේ ලොකු පෙරලියක් කරන සංගීත කණ්ඩායමක්. ඒ අනාවැකිය එදා එඩ්වඩ් ජයකොඩි මහත්මයා දුන්නා. ඉතින් අපිට යාගේ වචනය ලොකු ශක්තියක් වුණාම මම මොකද කරේ දැන් මේ බෑන්ඩ් එක කරගෙන යන එකට ප්‍රයොරිටි දුන්නා. ඉතින් ඔය විදියට හැබැයි ඉතින් එදා අපිට මේ වගේ ඩ්‍රම් සෙට් ගිටාර් රෝගන් තිබුණේ නැහැ. ඩ්‍රම් සෙට් එක කියලා තිබුණේ මගේ ලොකු අම්මගේ හාල් පෙට්ටිය තමයි කික් එකට පාවිච්චි කරේ. හයියට්ස් වලට බෙලෙක් පිඟන් දෙක අනිත් පැත්තට හරවලා එතකොට ටොම් ටොම්ස් අර එක්ස්රේ පේපර්ස් දාලා කීබෝඩිස්ට් මෙලෝඩික් අයකින් තමයි ප්‍රැක්ටිස් කරේ. උදේ ඉඳන් හවස ඉඳන් ප්‍රැක්ටිස් කරපුවාම හවසේදී පපුව අමාරුයි. අපේ අම්මා ඉතින් බාම් ගාලා එහෙම. එතකොට මම බේස් ගිටාරිස්. මට ගිටාර එකක් තිබුණේ හම්බුණා යාළුවෙක්ගෙන් ගිටාර එකක් කම්බි නැති එකක්. ඒකට කම්බි අතරක් දාගෙන මනෝජ් කම්බි අතරක් දාගෙන ටියුන් කරලා ගත්තම නිකන් ගිටාර එක පොල් පිත්ත වගේ ඇඹරිලා ආවේ. මේ කංගිලි වල කාණු ගෑයිලා ඒ තරම් අවම පහසුකම් තිබ්බේ. ඉතින් ඒ අතරතුරේ අවුරුද්දක් යද්දී හරියටම මම විශේෂයෙන් සිහිපත් කරනවා මගේ නැන්දම්ම මාමන්ඩියා. ඒ දෙන්න පුදුම සහයෝගයක් දුන්නා සවුන්ඩ් සෙටප් එකක් ගන්න. ඒයින් පස්සේ අපේ බෑන්ඩ් එක නිකන් මාර තැනකට ආවා. මොකද ඔක්කොම හොඳ ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්‍රැක්ටිස් කරනවා කියන්නේ කොටින්ම කියනවා නම් වටා පිටාවෙන් පිටසනුත් ගැව්වා. සද්දට. ඔව් ඒ කියන්නේ අපිට මේ වගේ සවුන්ඩ් ප්‍රූෆින් රූම්ස් තිබුණේ නැහනේ. හාලපාල කියවලින් පෙත්සන් ගැව්වා ඒවා කරා ඒවා ප්‍රශ්න තිබ්බා. හැබැයි අපිට ගමනක් ආරම්භ කරන්න අවස්ථාවෙම ලැබුණා. ඒක හරිම ලස්සන කතාවක් කරලා බලද්දි. ඒකනේ. සතුටින් මතක් කරන්න පුළුවන් කතාවක්. ඔව්. ඒ තරම් අපහසුතාව මැද තමයි මේ ගමන ඇවිල්ලා ඉන්නේ. අද හැමෝම දන්නවා මේරියන්ස් වෙනවා ගියොත් ඉතින් එල්ලෙනවනේ ගම. ගොඩක් මියුසිෂියන්ස්ලා ඒ කාලේදී මේ වගේ අඩු පහසුකම් එක්ක තමයි ඉදිරියට ඇවිත් තියෙන්නේ. ඒක තමයි ඒගොල්ලන් අර මුල හැමතිස්සෙම මතක් වෙවි ඒව ඇප්‍රීෂিয়েට් කරන්නේ. දැන් අද තියෙන ප්‍රශ්නෙත් ඒකම තමයි. දැන් ඒ කාලේ මේ තරම් දුක් විඳලා මේ වගේ ලොකු ගමනක් ආවා. අද ඕන තරම් පහසුකම් තියෙනවා. අද ගායකයෙක් වෙන්න කම්පියුටර් තිබ්බොත් ඇතිනේ. ඉතින් ඒකින්ද ඒ අය පැවැත්ම ටිකක් අඩු වෙලා තියෙනවා. දැන් ගාමෙම අපි ඇත්තටම අද කාලේ දරුවන්ට එහෙමයි කියලා ඒ චෝදනාව කර කර ඉඳලා හරියන්නේ නැහැ. මේ දරුවන්ට මේ අවශ්‍ය පසුබිම පෙන්වලා දීම. ඒ කියන්නේ මඟ පෙන්වීම. මම විශේෂයෙන් මේ රටේ සිටින ගොඩක් මාධ්‍ය වලට කියන දෙයක් ඔයගොල්ලෝ තරු බිහි කරනවා. තරු පවතින උගන්වන්න. අනිවාර්යයෙන්. ඒක ලොකු අඩුපාඩුවක්. ඒ කියන්නේ ඒක තමයි සමහරලාට වැඩිහිටියන්ගෙන් පවා මේ ළමයි දෝෂාරෝපණයට පාත්‍ර වෙන්නේ නොදන්නකම නිසා. හිතාමතානේ මේ අය සමහර දේවල් කරන්නේ. ඒගොල්ලෝ දකින්නේ මේක එකේ අර පඩි පෙළ පටන් අරගෙන තියෙන්නේ පඩි 100ක් විතර උඩින් ඉඳගෙන. ඔව්.
අන්න ඒ ගැටලුව තමයි එතන ගොඩක් තියෙන්නේ. ඉතින් And- මෙයාට කියලා දීම තමයි වෙන දෙයක් නෑ මම නම් දකින්නේ. and මම අර කලින් අපි කතා වුණා වගේ හරියටම තාමත් අපේ රටේ පසුබිමක් නැහැ ඇකඩමි මට්ටමින්. හරිද? හොඳට ගීත ගායනා කිරීමම ඒ හැකියාව මදි. ඒකට එකතු වෙන්න ඕනේ ගොඩාක් අනිත් දේවල්. ඩිසිප්ලින් එක, පංක්චුවැලිටි එක, ඒ සියලුම දේවල් එකතු වුණාම තමයි හරි මේ මොනවද ඒකට කියන්නේ හෝල්සම් පරිපූර්ණ විදිහට ඉදිරියට යන්න පුළුවන් as a package. දැන් නලින්ගේ පුතත් නලිනත් එක්කම බෑන්ඩ් එකට આવොත් හැමදාම නලින්ගේ පුතාම වෙයි. මම කැමතිම නැති දෙයක්. අනිවාර්යයෙන්ම මගේ පුතා කියනවා ඉස්සර කියනවා I am very proud මට හරි ආඩම්බරයි කවුරුත් කියනවා නම් I am Corin Almeida's son කියලා. නමුත් I want to make my own identity. කොච්චර ආඩම්බරද වෙන්න ඕනද? ඔව් ඔව්. අද වෙනකොට ඒ identity එක හදලා. ඉතින් මම කොච්චර ආඩම්බර අම්මා කෙනෙක්ද? ඔව්. ඒක එහෙම තමයි වෙන්නේ. Yeah. Tamanට අරමුණක් හදාගන්න ඕනේ. ඒ අරමුණ මම වෙනුවෙන් ඒක හැම වෙලේම අඩිය මඟ තියන්න ඕනේ. පෙන්වීම වැදගත් කියන දේ ඒකනේ. වැදගත්. හරි දැන් අපිට වැදගත්. හරිම ලේසිනේ. මගේ සින්දුව තියෙනවා පුතේ ඔබ මේ ටික බලාගනින් රසාවක් ගන්න ඕනේ නැහැ. තාත්තා රිටායර් වෙන්න ඔබ සින්දු කියන්න ඵලයි. කියන පටන් ගන්න. නෑ මේක තමයි මේ අර විවිධත්වය දෙවන් වහන්සේගේ මැවීමේ විවිධත්වයට සාධාරණයක් ඉෂ්ට කිරීම. ඒක විය යුතුයි. දැන් සමහර අය ඉන්නවා එයාට ගීත නැහැ. එයාගේ තාත්තට ගීතත් නැහැ. සීයටත් නැහැ. සීයාගේ ඒව තමයි කියාගෙන ඉන්නේ පරම්පරාව. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන. ඒතර කවදාවත් ඒ අලුත් ගායකයා බිහි වෙන්නේ අර පරණ ගායකයා තමයි එළියට එන්නේ. එයාගේ කටහඬක්වත් ඉස්මතු වෙන්නේ නැහැ. මතු වෙන්නේ නැහැ. ඔව් අනුකරණයක් කරන්නත් යනවා. ඒ තමන්ට ඔඩියන්ස් එකක් අඳුනා ගන්න ඕනේ රූපේ දකින්න නැති වුණත් මේ කටහඬ ඇහුනම මේක අහවලාගේ කටහඬ කියන එක. නත්තලේ අනන්‍යතාවය රැකුණු ගීතයක්. මුළු ලෝකෙම ආදරය කරන ගීතයක් අපි දැන් අහනවා කොරින් අල්මේදාගේ හදින්. Long time ago in Bethlehem, so the Holy Bible said, Mary's boy child, Jesus Christ, was born on Christmas Day. Alakada pera e Bethlehem, Shuddha Nagare, Jesu melovata bihivune. Shikava Madue. Hark now, hear the angels sing, a king was born today, and man will live forevermore because of Christmas Day. Mary's boy child, Jesus Christ, was born on Christmas Day. Shepherds watch their flock by night. They see a bright new shining star. They hear a choir sing a song. The music seemed to come from afar. Hark now, hear the angels sing. A king was born today, and man will live forevermore because of Christmas. Mary's boy child, Jesus Christ, was born on Christmas Day. Now Joseph and his wife Mary came to Bethlehem that night. They found no place to bear a child. Not a single room was in sight.
that little nook in a stable all for long. And in a manger, cold and dark, Mary's little boy was born. Udu amma se sitala davasaka nadiyam reyame. Dev maudurule unusuma labamin me loketa aave. Hark now, hear the angels sing, a new king's born today, and man will live forevermore because of Christmas Day. Jesu melovada bihivune, ponchikava madue. Man will live forevermore because of Christmas Day. හැම අවුරුද්දකම දෙසැම්බර් 25ක් කියනවා. ඒ හැම දෙසැම්බර් 25ම අපි කතා කරනවා ජේසුතුමා ඉපදුනා අද නත්තල අපි මෙහෙමයි මේක සාමයේ සතුට රජයන්න ඕනේ අපි ඔහොම ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඊට වඩා අපි මේ අවුරුද්ද වෙනස් කරගන්න ඕනේ. අද මේ කතා බහත් මං හිතන්නේ දැන් මේ පැය දෙකකට ආසන්න කාලේදී අපි වගේ වෙනස් දේවල් කතා කළා. අපි හදවතින් කතා කළා, ඇත්ත කතා කළා, දැනෙන්න කතා කළා. ඒක තමයි ගොඩක් වටින්නේ. අපි හැමෝම බලාපොරොත්තුවක් ඇති කරගන්න ඕන, අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. දැන් නලින් අයියා කොරින් අක්කා මේ කට්ටිය මේ කතාවේදී තේරුණා ඒගොල්ලෝ තිබ්බා ජීවිතයේ අරමුණක්. ඒ අරමුණ වෙනුවෙන් තමයි අය කටයුතු කළේ. ඒදී ඒ අයතුනුත් වැරදි අඩුපාඩු වුණා. හැබැයි ඒවා තේරුම් ගත්තට පස්සේ ඒවා නතර කළා. හැම දවසකම උදේ දවස පටන් ගාදී අය ප්‍රාර්ථනාවක් කළා. ඒ අනුව තමයි දවස ගත කරන්නේ. එහෙම වුණොත් තමයි අන්තිමට අපිට දවස අවසානයේදී සතුටු වෙන්න පුළුවන්. නිදහසේ නිදා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. දවස් අවසානයේදී. දැන් හිතන්න මේ හයි හත්තිය තියෙන කාලේ. හයි හත්තිය නැති කාලේ අපි හිතනවා නම් ඒ කාලේ මට මේවා කරන්න තිබ්බා. මට කරන්න බැරි වුණා. ඇයි අපි එහෙම තවත් මේවා පහු කරන්නේ? ඒ හින්දා මේක ආරම්භයක් කරගමු. මේ නත්තල ආරම්භයක් කරගමු. හරි අලුත් අවුරුද්ද ගැන කතා කරද්දී මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ? දැන් ගෙවුණු අවුරුද්දේ තිබුණු අරමුණු වලට යන්න පුළුවන් කමක් තිබ්බද? නැත්නම් ඊළඟ අවුරුද්ද කොහොමද හිතාගෙන ඉන්නේ? මෙහෙම අලුත් අවුරුද්ද කියන එකත් ඔයා කීසලක වගේ තවත් අවුරුද්දක් නත්තල එනවා වගේම අවුරුද්දක්. මේ අනාගතය ගැන අපි මේ කතා කරන්නේ. ඉතින් මම මගේ ජීවිතේ සංගීත කණ්ඩායමක් එක්ක අවුරුදු 32ක කාලයක් ගෙවලා ඉවරයි. ජීවිතේ ගොඩක් දේවල් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මම ඒවා හැමදාම දෙවියන් වහන්සේට වල ස්තුති කරනවා. හැබැයි දැන් අපි මම මේ වෙනකොට අවුරුදු 51ක්. ඒ කියන්නේ 51කින් 32ක් සංගීතයත් එක්ක ඉඳලා තියෙනවා. හරි? දැන් මෙතෙන් සිට මම ප්‍රාර්ථනා කරන්නේ මේ හිට් සින්දුවක් හදාගෙන ඒකෙන් හිට් වෙනවද නැද්ද කියන එක අදාළ නැහැ. නමුත් අපි ඉස්සර try කරානේ. ලෝකයා ඇතුළට මම දැන් ජීවිතයේ අත්දැකීම් එක්ක සසඳලා බලනකොට මම ප්‍රාර්ථනා කරන්නේ අපිට ලෝකයේ මේ වසංගත ප්‍රශ්න නැති වුණොත් දෛනික දේවල් ටික අපි සාමාන්‍ය ලෙස කරගෙන යනවා. ඊට අමතරව වැදගත්ම කොටස තමයි මෙතනින් එහාට අපේ ජීවිතය ලං වෙන්නේ කොහෙටද? මරණයට. අපි මරණයට තියෙන කාලේ හරි ළඟයි දැන්. ලොකු කාලයක් නෑ. අනතුරක් නොවී ගියොත් අවුරුදු වැඩි වුණොත් 10ක් 15ක් ඉඳි ගුඩ් බයි කියලා යන්න වෙයි. මම ප්‍රතන එකම දේ තමයි ගයන් සුබ මරණයකට පාර හදාගන්න. සුබ මරණයකට. ඒ තුලත් මම අර මං කිව්වේ අපි විසින් කරගන්න ඕන දේවල් කියලා. ඒ තුල මම රකින්න හදන්නේ සුබ මරණයකට පාර හදාගන්න නම් මම අද මේ මොහොතේදී හෙට දවසේදී මගේ දරුවෝ බිරිඳ අසල්වැසියෝ සහෝදර සහෝදරියෝ මිත්‍රයින් සමග හරි සතුටින් හරිදී. දැන් මම කවුරු හරි මට කිව්වොත් ඔයා සාර්ථක මිනිස්සෙක්ද? මම සාර්ථකයි කියලා මට එකපාර කියන්න බෑ. මොකද මගේ මිතුරා දුකින් නම් කරදරෙන් නම් ඉන්නේ. මම සාර්ථක මිනිස්සෙක් වෙන්නේ නැහැ. මගේ අම්මා තාත්තා කනස්සල්ලෙන් අසනීපෙන් දුකින් දින්නේ. මම සාර්ථක මිනිහෙක් වෙන්නේ නැහැ. මගේ දරුවෝ දුක් විඳිනවා නම් මගේ බිරිඳ දුක් විඳිනවා නම් මම සාර්ථක මිනිසෙක් වෙන්නේ. එතකොට මේවා පදනම් කරගත්තම මට තියෙන ක්‍රියාදාමය මේවා මේ සතුටින් තියෙන ක්‍රියාදාමයට මම පෙළඹෙනකොට අර සුබ මරණයට අවශ්‍ය කටයුතු ටික නිකම්ම සම්පාදනය කරනවා. හරිද? මේක හරි සරලයි. ලොකු දේවල් නෑ කරන්න. හරි සරල දේවල් තියෙන්නේ. මේක අර
PhD එකක් කරනවා වගේ නිදි මරාගෙන පාඩම් කර රකින්න ඕන දෙයක් නෑ මේක. ඉතින් ඒක කරගත්තම මගේ ජීවිතේ මම දන්නවා කූඹියටවත් වරදක් වෙන්නේ නැහැ කියන එක. ඉතින් අන්න එතකොට මැරෙන මොහොතේදී සතුටෙන් මැරෙන්න පුළුවන්. මගේ අතින් අඩුපාඩුවක් ල මට වෙච්ච දේවල් වලට මම සමාවරන් තියෙනවා. අඩුපාඩු හදාගෙන තියෙනවා. මට දැන් යන්න අවසරයි. සැනසීමේ යන්න පුළුවන් වෙන්න පුළුවන් එක තමයි වැදගත්. කුහක නතර කරලා වෛරකම් නතර කරලා ඊර්ෂ්‍යාව නතර කරලා මේවා ජීවිතේ අහලකටවත් ගේන්න හොඳ නැති දේවල්. ඒ වලින් වෙන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන vibes ඔක්කොම කිලිටු වෙන එක. අපි හැමතිස්සෙම positive vibes create කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි අපිව තව මිනිහෙක්ට දැනෙන්නේ. ඉතින් ඕක මම දකින දේ කොයි මම පොතපත කියවන කෙනෙක් නෙවෙයි. මේ ජීවිතයේ අත්දැකීම් තුලින් මම ගත්ත දේවල්. ඕක තමයි අනාගත බලාපොරොත්තු. අක්කේ කොහොමද ඊළඟ ඔව් ඉතින් කෙටියෙන් මමත් කියන්නෝනේ සියලු දෙයටම එකඟයි. මම නලින් කියපු දේවල් තමයි මමත් මගේ ජීවිතේ පිළිපදින්නේ. අපේ අතීතය කියන්නේ ඒක ඉවරයි. ඒක past. ඒක අතීතයටත් යන්නේ නැතුව අනාගතයටත් යන්නේ නැතුව වර්තමානයේ ජීවත් වෙන්න කියන තැන තමයි මම ඉන්නේ. මොකද දැන් මේ ස්ටුඩියෝ එකෙන් එළියට ගියාම අපි දන්නේ නැහැ අපේ ලයිෆ් එක මොකද්ද. මේ දැන් ඉඳගෙන ඉන්නකොට අපි දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මේ වර්තමානයේ ජීවත් වීම තුලින් අපිට හොඳ අවබෝධයක් ලැබෙනවා සහ සුබවාදීව ඒ පොසිටිව් තින්කින් තුලින් අපිට අපේ ජීවිතය හැමදාටම ලස්සන කරන්න පුළුවන් සහ අපේ මරණය කාටත් පොදුයි. අපි අපේ මව කුසෙන් එළියට ඇවිල්ලා ඒ පළවෙනි හුස්ම ඉඳලා අපි මැරෙන කොටත් පිට වෙන්නේ අපේ හුස්ම. ඒ හුස්ම දෙක ඇතුලේ තියෙන අපේ මේ ලයිෆ් එක ගැන අපි කතා කරන්නේ. එක එක්කෙනාට එක එක කාල සීමාවල් ලැබිලා තියෙන්නේ. පංගුවක් අය මවගේ කුසෙන් එළියට එන්නත් ඉස්සරින් මැරෙනවා. ඒවටත් හේතු තියෙනවා. ඉතින් අපි මට මෙතෙන්ට එන්න මේ අවුරුදු ගාන එන්න ලැබිච්ච එකම වාසනාවක් ඒ මරණයටත් අපි ලස්සන්ට අපි කවදා හරි දවසක යන්න ඕනේ. ඉතින් වර්තමානයේ තුල ජීවත් වීමෙන් අපිට ඒ දේවල් ජීවිතය ලස්සන කරගන්න පුළුවන්. සුබවාදීව හිතලා. ඇත්ත නේද කතාව? අපේ ජීවිතයේ හොඳම කාලය මේ ගෙවුණු කාලේවත් උදා වෙන තියෙන කාලේවත් නෙවෙයි මේ ගත කරන තත්පරේ. මේ ගත කරන තත්පරේ තමයි හොඳම වෙලාව. ඒ හින්දා කිසිම දෙයක් අනාගතයට හෝ අතීතයට පවරන්න අපිට අවසරයක් නැහැ. මේ ගත වෙලා යන තත්පරේ සුබ කරගන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ අපිම තමයි. ඒදී අපිට තනියම ජීවත් වෙන්නත් බෑනේ. අපිට පවුලක් තියෙනවා, සමාජයක් තියෙනවා. අපි මේ මිනිසුත් එක්ක ජීවත් වෙන්නේ. ඒදී කාටවත් කරදරයක් නැතුව හැමෝටම ආදරය කරන්න ඕනේ. හැබැයි අර අත දික් කරාම අනිත් කෙනාගේ නේද? එයාට බාධාවක් නොවෙන්න. අපි කියන්නේ ඕනත එක සීමාවක් තියෙනවා. ඒ සීමාවන් අපි හඳුනා ගන්න ඕනේ. ඒ මොනොත් ඇත්තටම මේ ලස්සන ජීවිතය, අමාරුවෙන් ලැබිලා තියෙන මිනිස් ජීවිතය තව ලස්සන කරගන්න පුළුවන් නෙවි. හැම කෙනෙක්ගේම බලාපොරොත්තු ප්‍රාර්ථනා මේ විදිහට ඒ ආකාරම ඉෂ්ට වෙන සුබ නත්තලක්, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අපි මේ රස කතාබහ අවසන් කරනවා. අවසානයේ දකින්නේ බොහොම සුන්දර ලස්සන ප්‍රාර්ථනාවකින්. ඒ ප්‍රාර්ථනාවත් ගයන්න මම නලින් පෙරේරාට ආරාධනා කරනවා. අයියේ ගොඩක් දේවල් කතා කළා. ගොඩක් සතුටුයි මේ නත්තල සුබ කරන්න ආවට. බොහොම ස්තුතියි. ඒ වගේම අපිට ඇරියුම් කරාට ගොඩක් ස්තුතියි. මම හිතනවා අපිට දෙන්න පුළුවන් උපරිම අපේ ජීවිතයේ අත්දැකීම් තුලින් ඔබට ලබා දුන්නා. ඉතින් අපි බොහොම නිහතමානීව very humbly ඒක අපි කතා කරා. මම හිතනවා පොඩි පණිවිඩයක් හරි මේ ලබා ගනී කියලා. සියලු දෙනාටම සුබ නත්තලක් සහ ලැබෙන අලුත් අවුරුද්ද ඊ타මත්ම දේව හරි blessed year එකක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඕකේ බොහොම ස්තුතියි. මේ කතා කළ හැම දෙයක්ම එක කතා බහක් නොවි හොඳ ආයෝජනයක් වේවි කියලා චරණ ටීවී අපි හිතනවා. ඔබ හැමෝගෙම පැතුම් හිටවන සුබ අනාගතයක්. Same santeras malabe alokalo tula patireba loke main kalani beba same rastarabe
Same Sunday rest malabe Alokalo tula peti reba Loke main kala ni beba Loke mamekayayakwi Loke semaikaranakwi Same higira unang balu Edatalo sansumiwi Same re restarabe Same sade res malabe Alokalo tula peti reba Loke main kala ni beba Saturu e chetana Mituru da vasana Uda vedo etine Navalo ve upatayeda Same re restarabe Same sante res malabe Alokalo tula peti reba Loke main kala ni beba Same re restarabe Same sande res malabe Alokalo tula peti reba Loke main